අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි දරුවනේ. අපේ දරුවෝ එකතු වෙලා ඉන්නේ DP Education දහම් පාසලේ. දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයේ අපි අද සාකච්ඡා කරන්නේ බෞද්ධ සංස්කෘතිය විෂයේ ඉතාම වැදගත් පාඩමක් පිළිබඳව. මේ පාඩම ප්‍රායෝගිකව අපේ දරුවන්ට විභාගයේදී පිළිතුරු ලියන්න ලැබෙන පාඩමක්. මේ පාඩම උත්සව හා සම්බන්ධ සිරිත් විරිත් කියන පස්වන පාඩමට අදාළව ඒකකේ තමයි අපි සාකච්ඡා කරන්නේ. උත්සව කියන එක දරුවනේ බුදුදහම තුල බැහැර කරලා නැහැ. උත්සව විනෝදය, විනෝදාස්වාදය, ප්‍රීතිය මේ කාරණා සම්බන්ධව බුදුදහම අගය කරලා තිබෙනවා. එතකොට බුදුදහම තුල මේ උත්සව පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡා කරපු තැන් අපිට අඳුරගන්න පුළුවන් වෙනවා. එහෙමනම් දරුවනේ අද අපි සාකච්ඡා කරන්නේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ සිරිත් විරිත් පිළිබඳ. සිංහල අලුත් අවුරුද්ද. දැන් දරුවනේ අපේ රටේ උත්සව වලට බලපාලා තියෙන බුදුදහම. අපේ දරුවෝ දන්නවා විවිධ උත්සව තියෙනවනේ. නේද? අපි මිනිස්සු විදිහට විනෝද වෙන්න කැමති කවුරු. මොකද විනෝදයෙන් තොරව අපිට කටයුතු කරන්න අපහසුයි. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට ධාර්මික ප්‍රීතිසුඛයක් ඕන. එහි ප්‍රධාන අරමුණ විරාගය. කියන්නේ බැඳීමකින් තොරව ලබන විනෝදාස්වාදයට තමයි බුදුදහම අගය කරන්නේ. ඒකට අපි කියනවා ධාර්මික ප්‍රීතිසුඛය කියලා. විශේෂයෙන්ම මේක සෑම බෞද්ධ උත්සවයක් හා බද්ධ වෙලා තියෙනවා. අපි ගත්තොත් වෙසක් උත්සවය ලංකාවේ පැරණිම උත්සවයක් නේ වෙසක් උත්සවය කියලා කියන්නේ. මහා වංශයේ බැලුවොත් මහා වංශයේ දුටුගැමුණු රජුරුව තමයි පළවෙනි වෙසක් උත්සවයක් කරවව තියෙන්නේ. ලංකාවේ. වෙසක් උත්සව 24ක් කරා කියලා මහා වංශයේ තියෙන දුටුගැමුණු මහ රජුරුව. ඒතර මෙන්න මේ වගේ උත්සව ගණනාවක් අපිට අඳුර ගන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ පුරාම. අපේ රටේ ආර්ය වංශ උත්සවය කියලා එකක් තිබුණා. ඒක පිරිද්දේශන හා සම්බන්ධ උත්සවයක්. මෙන්න මේ වගේ උත්සව බුදුදහමත් එක්ක තිබුණු දේවල්. පොසොන් උත්සවය බොහොම පැරණි. ඒක ප්‍රාග් බෞද්ධ උත්සවයක් දක්වා යනවා. මොකද මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට ඒ පොසොන් උත්සවය තමයි ලංකාවේ තිබුණේ. සාමාන්‍යක දඩකෙලිය මුල් කරගත් උත්සවයක්. ඒක දියකෙලිය මුල් කරගත් උත්සවයක් තිබිලා තියෙනවා. මෙන්න මේ වගේ විවිධ උත්සව තියෙනවා. මේ උත්සව දරුවනේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ජාතික උත්සව හා ආගමික උත්සව කියලා. ජාතික උත්සව කියලා කියන්නේ දරුවනේ සමස්ත රටක්. ඒ රටේ සියලුම ජාති එකතු වෙලා සමරන උත්සව අපි කියන ජාතික උත්සව. ආගමික උත්සව කියලා කියන්නේ ජන වර්ගයක ආගමකට වෙන් වූ උත්සවයක්. දැන් වෙසක් උත්සවය ගත්තොත් ඒක ආගමික උත්සවයක්. බෞද්ධ ජනතාව පවත්වන උත්සවයක් තමයි වෙසක් උත්සවය. පොසොන් උත්සවය ආගමික උත්සවයක්. අන්න ඒ වගේ උත්සව තියෙන ආගමික උත්සව. දැන් ඇසළ පෙරහැර මංගල්‍ය. ඒක ආගමික උත්සවය. ඇසළ මංගල්‍ය. ඒක ආගමික උත්සවයක්. නානුමුර මංගල්‍ය. හැබැයි අලුත්සහල් මංගල්‍ය වගේව ආගමික අරමුණක් තිබුණාට ඒක ජාතික මට්ටමට පවත්වන උත්සව. ඒත් එක්කම රාමසාන්, දීපවාලි, තයි පොංගල් වගේව ආගමික උත්සව. ඒත් එක්කම දරුවනේ ජාතික උත්සව තියෙනවා. මේ ජාතික උත්සවය සිංහල අලුත් අවුරුද්ද. දැන් පෙළපොතේ මේක සිංහල අලුත් අවුරුද්ද කියලා තිබුණාට මේක සිංහල දෙමළ අලුත් අවුරුද්ද. විදියට මේක අපේ රටේ සිංහල ජන වර්ගයාත් දෙමළ ජන වර්ගයාත් කියන මේ අපේ රටේ පැරණිම ජන වර්ග දෙක ඒක රාශී වෙලා සමරන අලුත් අවුරුද්ද තමයි මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. මේක ඊටාම වැදගත් ජාතික උත්සවයක්. එක රටක මිනිස්සු එක වෙලාවක එකතු වෙලා එකම චාරිත්‍ර වාරිත්‍ර අනුව කටයුතු කරන උත්සවයක්. දැන් දරුවනේ අලුත් අවුරුදු උත්සවය කියන එක විශේෂයෙන් පෙරදිග රටවල් වල මේක තියෙන එක දින බකවානු වල. දැන් චීනෙට අලුත් අවුරුද්දක් වෙනම තියෙනවා. ජපානෙට අලුත් අවුරුද්දක් තියෙනවා. බුරුමෙට අලුත් අවුරුද්දක් තියෙනවා. බුරුමේ අලුත් අවුරුද්ද දරුවනේ අප්‍රේල් මාසේ 12 ඉඳලා
16 වෙනකම්. අපි බුරුම බුදුදහම හා ජන ජීවිතය කියන පාඩම අපේ දරුවන්ට අධ්‍යයනය කරනකොට තේරෙයි ඒ පාඩමේදී අපි මේ උත්සවය ගැන කතා කරන බුරුම අලුත් අවුරුද්ද. ඒක අප්‍රේල් මාසේ 12 16 අතර කාලවකවානුවේ තමයි බුරුම අලුත් අවුරුද්ද තිබෙන්නේ. ඒත් එක්කම මේ අලුත් අවුරුද්ද කියන සංකල්පය දරුවනේ මේ අලුත් කියන්නේ නැවුම් කියන අදහසනේ. දැන් අපි අලුත් වෙන්න හරි කැමති. අපි අලුතෙන් ඇඳුම් අඳිනවා නේද? ගෙවල් දොරවල් අලුත් වැඩියා කරගන්නවා. මිනිස්සු නිතරම අලුත් වෙන්න කැමති. මේ අලුත් වීම අවුරුද්දක් විදිහට අපි සම්මතයේ හැටියට කාලය අපි සම්මත කරගෙන තියෙනවා. පනවගෙන තිබෙනවා. මෙන්න මේ කාලය අවුරුද්දක් වර්ෂයක් කියලා අපි සම්මත කරන් තියෙනවා. ඒක බටහිර ක්‍රමයට තමයි දැන් අද අපි විවහාර කරන්නේ. ජනවාරි මාසයේ ඉඳලා නව වසරක් ලබන ජනවාරි 1 වෙනිදාට. හැබැයි ඒක බටහිර මාස ක්‍රමය අනුව. හැබැයි පෙරදිග ඊට වඩා වෙනස්. පෙරදිග ඒක රාශි ක්‍රමය අනුව. මේක විශේෂයෙන් ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ජ්‍යොතිෂයට අනුව රාශි 12ක් තිබෙනවා. ඒ රාශි 12න් අවසාන රාශිය වෙන මීන රාශිය. මීන රාශියේ රේවතී නැකතේ අවසන් පාදේ 4 වෙනි පාදේ ඉඳලා මේෂ රාශියේ ආරම්භක රාශිය මේෂ රාශිය, මේෂ රාශියේ අස්විද නැකතේ පළවෙනි පාදයට සූර්යාගේ ආගමනය තමයි අලුත් අවුරුද්ද කියලා අපි හඳුන්වන්නේ. ඒක පෙරදිග ජ්‍යොතිෂයත් එක්ක බද්ධ වූ කාරණයක්. මේක විශේෂයෙන්ම ඉන්දියාවේ අලුත් අවුරුද්ද සමරට වඩා අපේ රටේ වෙනස්ම තැනක තිබෙන්නේ. ඒතර මේ ජ්‍යොතිෂයත් එක්ක බද්ධ වුණු එකක් තමයි මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඒතර අලුත් අවුරුද්දකදී අලුත් වෙන්න ඕන. පරණ වෙලා බෑ. අලුත් අදහස් එක්ක තමයි අලුත් අවුරුද්දකට යන්නේ. අලුත් අවුරුද්ද සම්බන්ධව විශේෂයෙන්ම අපිට සෙල්ලිපිවල හවුරුදු කියන වචනේ තියෙනවා. හවුරුදු කියලා. මොකද අකාරයට හකාරය ආදේශ වෙලා තියෙන හවුරුදු කියලා කියන්නේ සෙල්ලිපිවල එහෙම තියෙනවා. එතන වසර සංවත්සරය කියන අදහස තමයි එතන අර්ථ ගැන්වෙන්නේ. කොහොම වුණත් දරුවනේ මේ අලුත් අවුරුද්ද අපි සමරන ඊටාම වැදගත් උත්සවයක්. අපේ දරුවෝ පාසල් නිවාඩු වෙනකම් බලාගෙන අලුත් අවුරුද්ද ලබන. මොකද මේ නිවාඩු කාලේ ඊටාම වැදගත්. දැන් අපේ දරුවන්ට වාර 3කට නිවාඩු ලැබුණාට අලුත් අවුරුද්ද නිවාඩුව විශේෂ නිවාඩුවක් නේ. මොකද මේ නිවාඩුවට විශේෂ කෑම බීම අනුභව කරන්න හම්බ වෙනවා. අලුතෙන් ඇඳුම් පැළඳුම් අඳින්න හම්බ වෙනවා. නෑගෙවල් වල යන්න හම්බ වෙනවා. ගමන් බිමන් යන්න හම්බ වෙනවා. නේද? ගෙදරින් පොඩක් තහංචි අඩු වෙනවා. දැන් වෙන නිවාඩු වලට එහෙම පොඩ්ඩක් ගෙදරින් තහංචි සෙල්ලම් කරන්න දෙනවා අඩුයි. නේද? යාළු මිත්‍රයොත් එක්ක විනෝද වෙන්න දෙනවා අඩුයි. හැබැයි මේ අවුරුද්ද ටිකක් තහංචි අඩු වෙලා ටිකක් දරුවන්ට නිදහසේ ඉන්න ලැබෙන විවේක කාලයක් ලැබෙනවා. ඒ නිසා අපේ දරුවොත් හරි උනන්දුවක් අපි දකිනවා මේ අලුත් අවුරුදු නිවාඩුව ගත කරන්න. ඒ අලුත් අවුරුදු නිවාඩුව ඵලදායීව අර්ථවත්ව ගත කරන්න ඕන. අපි බලමු මේ අලුත් අවුරුද්ද කියන එක අපේ ජන සමාජය කොහොමද ඉන්නේ කියන එක. දැන් අපේ දරුවනේ අපේ රටේ තිබුණේ කෘෂි ආර්ථික ජන රටාවක්නේ. ඈත අතීත ඉඳලම තිබුණේ අපේ දරුවෝ දන්නවා වී වගාව පදනම් කරගෙන නේද? කුඹුරත් එක්ක බද්ධ වූ ජන ජීවිතයක්. අපේ රටේ ප්‍රධාන වශයෙන් වගා ක්‍රම දෙකක්. එකක් හේන් වගාව, අනිත් එක මඩ ගොවිතැන. හේන් වගාවට කිව්වා ගොඩ ගොවිතැන කියලා, වී වගාවට කිව්වා මඩ ගොවිතැන කියලා. මේ වගා ක්‍රම දෙකම තිබුණා. විශේෂයෙන්ම මඩ ගොවිතැන. මඩ ගොවිතැනින් අස්වැන්න නෙලාගෙන ඒ අස්වැන්න ගෙට අරගෙන ලෑස්ති වෙන කාලේ තමයි අලුත් අවුරුදු කාලේ. අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසය කියන්නේ බක් මහ කියලානේ. භාග්‍යවත් මාසය කියලා තමයි මේක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. හේතුව මොකද මේක වසන්ත කාලේ. මොකද මේ ලබන්නේ ඍතු ක්‍රමයට අනුව ගත්තොත් වසන්ත ඍතුව. අප්‍රේල් මාසේ. ඊට පෙර ලෝකයේ තිබුණේ සීත ඍතුව. සීත ඍතුවේදී වෙන්නේ ගස් කොළන් වල කොළ හැලිලා ගිහිල්ලා නේද? සීත ඍතුවේදී
සාමාන්‍ය ඵලදාව අඩුවෙන් ලැබෙන්නේ. හැබැයි වසන්ත ඍතුව එනකොට ගස්වල අලුතෙන් දළු දාලා, මල් පිපිලා, ඵල දරලා, ගස් අලුත් වෙලා තමයි මේ බක්මහ ලබන්නේ. ඒතර මේ බක්මහ ලබද්දී ගහකොළ පව අලුත් වෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වඩින්නේ මැදින් පෝය දවසේ. මැදින් පෝය කියලා කියන්නේ අප්‍රේල් පෝයට කලින් පෝය, මාර්තු පෝය. මාර්තු පෝයට බුදුහාමුදුරුවෝ වඩින්න ගමනාරම්භ කරන කිඹුල්වත් නුවරට. කිඹුල්වත් නුවරට වැඩලා අවසන් වෙන්නේ වෙසක් පෝයට. එතකොට පෝයවල් දෙකක්, ඒ කියන්නේ මාස දෙකක්, දින 60ක් ගත වෙනවා රජගහ නුවර ඉඳලා කිඹුල්වතට වඩින්න. ගව් 60ක් තිබෙනවා. බුදුහාමුදුරුවෝ දවසට එක ගව්ව බැගි මේ ගව් 60 ගෙවාගෙන තමයි කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ. මාස දෙකක ගමනක්. කාළුදායි මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ට කිඹුල්වත් නුවරට යන මාර්ගයේ අලංකාරත්වය, ලස්සන ගැන ගාථා 60කින් දේශනා කරනවා. ඒ ගාථා 60 මේ මැදින් මාසේ ඉඳලා මේ වසන්ත ඍතුව ලැබලා ගහකොළ හැඩ වෙලා පරිසරය ලස්සන වෙලා ගහකොළ ඵල දරන්න අපේක්ෂාවෙන් ඒ සුන්දර මිහිරියාව දේශනා කරන්නේ. ඒක අපිට තේරගාථා පාළියේ කාළුදායි තෙරුන් වහන්සේගේ අපදානය තුල දකින්න ලැබෙනවා. එතකොට දරුවනේ අපිට තේරෙනවා මේ පරිසරය වෙනස් වෙන කාලයක්. පරිසරයත් එක්කම තමයි අපි අලුත් වෙන්නේ මේ අලුත් අවුරුද්දේදී. විශේෂයෙන්ම දරුවනේ අපේ වැව් ගම්මානවල කියන්නේ නුවර කලාවිය. නුවර කලාවිය මිනිස්සු අලුත් අවුරුද්දට හැඩ ගැහෙන ආකාරය හරි වෙනස්. අද වර්තමානයේ වගේ නෙමෙයි. ඒ ජන ජීවිතයත් එක්ක බද්ධ වෙලා තමයි මේ අලුත් අවුරුද්ද ලබන්නේ. මොකද ජනතාවගේ ජීවිතයේ එදිනෙදා ඇවතුම් පැවතුම් නව මුහුණුවරකින් ආරම්භ වෙන අවස්ථාවක් තමයි අලුත් අවුරුද්ද. දැන් අද වර්තමානයේ අලුත් අවුරුද්ද කියලා ගත්තාම අපි හිතන්නේ අලුතෙන් ඇඳුම් ටිකක් අඳින එක, ගෙවල් දොරවල් අලුත් වැඩියා කරගන්න එක, ආහාර පාන මොන හරි පිළියෙල කරලා අනුභව කරලා එහෙම එකක් කියලා නෑ. වැව් ගම්මානවල මේක කාලයක් තිස්සේ සිද්ධ වෙන දෙයක්. අලුත් අවුරුද්දට කලින් විශේෂයෙන්ම අලුත් සහල් මංගල්‍ය පැවැත්වෙනවා. අලුත් සහල් මංගල්‍ය සම්බන්ධව අපේ දරුවන්ට විශේෂයෙන්ම දළදා වහන්සේ සම්බන්ධව ඉගෙන ගන්න පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. අලුත් සහල් මංගල්‍ය විශේෂයෙන්ම නුවර දළදා මාලිගාව, ශ්‍රී මා බෝධිය, කිරිවෙහෙර වගේ 8 මස්ථාන 12 මස්ථාන කේන්ද්‍ර කරගෙන මේක පවත්වනවා. ඒ කියන්නේ මේ පළාතේ ඉන්න මිනිසුන්ගේ කුඹුරු වල පළවෙනි අස්වැන්නේ පළවෙනි කොටස, අග්‍ර කොටස බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පූජා කරන්න අරගෙන එනවා. අස්වැනු නිලලා. ඒ අස්වැන්න නිලලා අරන් එන පූජාව පූජා කරන අලුත් සහල් මංගල්‍ය පළවෙනියෙන් පවත්වනවා. ඊට පස්සේ තමයි දේව පූජා ආදී දේවල් මේ පළාත්වලට ඉන්නවනේ විවිධ දෙවිවරු. විශේෂ නුවර කලාවියට ගත්තොත් හත් රජුරු බණ්ඩාර ආදී බණ්ඩාර කට්ටුවක් දෙවියෝ ඉන්නවා. ඉතින් එක එක දෙවිවරු. විශේෂයෙන්ම අපේ රටේ තියෙන සතර මහා දේවාල ආදී විදිහට දේවාල. මේ දේවාල ආශ්‍රිතව මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඒත් එක්කම ගම්වල වැව කේන්ද්‍ර කරගෙන වැවට අරක් ගත්ත දෙවියන්ටත් පුද පූජා පවත්වනවා. මොකද වැව් ගම්මානවල වැව තමයි හදවත. මොකද වැවෙන් තමයි ජීවය දෙන්නේ. ශක්තිය දෙන්නේ නේද? ඒතර වැවෙන් ලබා දෙන ශක්තිය, ඒ ශක්තිය ලබා දෙන දෙවියන් කියන අදහස අරගෙන විශේෂ මින්නේරි දෙවියෝ. වැව් ගම්මානවල විශේෂයෙන්ම අදහන දෙවි කෙනෙක් මින්නේරි දෙවියෝ. මින්නේරි දෙවියෝ කියලා කියන්නේ කවුද? අපි දරුවෝ දන්නවා. මහසෙන් මහරජුරෝ නේද? මහසෙන් මහරජුරෝ වැව් 16ක් ඉදි කරා කියලා මහාවංශය තියෙනවනේ. මාමිනියා, කෝකවාත, හුරුළු, කනදරා ආදී විදිහට. ඉතින් මේ රජුරුවේ කෘෂිකාර්මික ජන ජීවිතයට දීපු ශක්තිය නේද? ඒ ශක්තිය නිසා එතුමා දේවත්වයෙන් ආරෝපණය කරලා මිනිස්සු වන්දනා කරන අදට. ඒ රජුරුව ජීවත් වෙන අනුරාධපුර යුගයේ මැද භාගයේ ක්‍රිස්තු වර්ෂ 5 විතර සියවස්. හැබැයි අදත් ඒක වැව් ගම්මානවල අඛණ්ඩව පවතිනවා. එතකොට දරුවනේ මේ වැව් ගම්මානවල අවුරුද්ද කියලා කියන්නේ ඊටාම සරල උත්සවයක්. අද වගේ සංකීර්ණ නැහැ. දැන් අද අලුත් අවුරුද්ද ගත්තාම
ඒක මිනිස්සුන්ට ටිකක් මානසික ආතතියක් ඇති වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අලුත් අවුරුද්ද කිව්වා. ඒතර අද අලුත් අවුරුද්ද කියලා කියන්නේ පරිභෝජන ජන රටාවේ ජනප්‍රිය සංස්කෘතිය තුලින් ගොඩනගලා ආපු නේද මිනිස්සුන්ගේ වියදම් පාර්ශ්වය වැඩි කරන තවත් විදිහ මානසික අසහනය වැඩි කරන කාල පරිච්ඡේදයක් වෙලා තිබෙනවා. හැබැයි එදා වැව් ගම්මානවල ඉතින් අපේ රටේ පැරණි සිංහල සමාජයේ මේ අලුත් අවුරුද්ද මිනිස්සු සතුටු වන විනෝද වන එකක් බවට පත් වෙලා තිබුණා. ඒක තමන් උපයාගත්තු සපයාගත්තු දේ තුලින් සරලව භුක්ති විඳා. වැව් ගම්මානවල මේ අවුරුද්ද තමන්ට හැකි පරිදි මිනිස්සු හැමරුවි. අද ඒකේ අනිත් පැත්ත. අද මිනිස්සු හිතන්නේ අලුත් අවුරුද්ද කියලා කිව්වහම විශාල මුදලක් උපයාගෙන මුදලක් එකතු කරගෙන විශාල මුදලක් වෙයි වියදම් කළ ඇඳුම් පැළඳුම් අරගෙන නේද? විශාල වශයෙන් ආහාර පිළියෙල කරගෙන නේද? විශාල වශයෙන් තෑගි භෝග බෙදාගෙන එහෙම එකක් කියලා. එහෙම නේ වැව් ගම්මානවල තිබුණේ. තමන් උපයාසපයාගත් අස්වැන්න ගෙට අරගෙන තමන්ට හැකි පරිදි මොකද අස්වැන්නෙන් කොටසක් විකුණලා හරි ඒ කොටසෙන් තමන් ලබන ආදායමක් ලබලා ඒත් එක්කම ඒ ලැබපු ආදායම තමන්ගේ පවුලයත් එක්ක බෙදා හදා ගන්න. ගෙදර අයට සලකනවා. ඒත් එක්කම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට සලකනවා. ඒත් මේකේ තිබුණේ බුදුදහමේ උගන්වපු චාරිත්‍ර. මොකද බුදුදහමදුර උගන්වනවනේ. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. මෙන්න මේ හතර තමයි අලුත් අවුරුද්දේ තිබුණේ. වෙන මොකොත්ම තිබුණේ නැහැ. අත්ති සුඛ කියලා කියන්නේ මොකද්ද? ධාර්මිකව උපයාසපයාගත් ධනෙ ඇති බව සතුටක්. ඔන්න සැප හතරක් බුදුහාම දේශනා කරන අත්ති සුඛ. ධාර්මිකව උපයාසපයාගත් ධනය. ඒ කියන්නේ බාහුබල පරිචිතා නේද? බාහුබලයෙන් දහඩිය වගුරුවල ඒක මානසික ශ්‍රමයක් වෙන්නත් පුළුවන්, කායික ශ්‍රමයක් වෙන්න පුළුවන්. හැබැයි ධම්මිකේන ධම්මලද්දේන ධාර්මික වෙන්න ඕන. ධාර්මික වෙනවා කියලා කියන්නේ පස්පවෙන් තොරව උපයාසපයා ගන්නා වූ ආදායම. ඒතර කුෂිකාර්මික ජන ජීවිතය තුළ මිනිස්සු ඊටාම කාටවත් කරදරයක් නොවි අඩු ගානේ කුඹුරේ ඉන්න නේද? කුරුල්ලෙක්ටවත් කරදරයක් නොවිනේ වගාව කරි. අපේ ගැමියෝ අතීතේ කුරුළු පාළුව කියලා වෙනම කොටසක් අයින් කරනවා. ඒක කුරුල්ලන්ට. ඒතර කුරුල්ලන්ටත් ආහාර පාන ලබා දෙන්නේ. ඒත් එකම අතීතේ කෘමිනාශක විදියට පාවිච්චි කරේ සත්තුන්ට හානි වෙන දේවල් නෙමෙයි. දැන් අද නම් පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය වලින් විශාල පාරිසරික හා නේද ජෛව පද්ධති වලට හානි සිද්ධ වෙනවා. හැබැයි එදා ස්වභාවික කෘමිනාශක තමයි පාවිච්චි කරේ. ඒවෙන් සත්තු විනාශ වීමකට වඩා සිද්ධ වුණේ පාලනීය වීම. ඒතකොට අද ක්‍රමයට වඩා එදා කුරා කූඹියෙක්ටවත් කරදරයක් නොවන විදිහට තමයි වගාව සිද්ධ කරේ. ධම්මිකේන ධම්මලද්දේන. අන්න එහෙම උපයාසපයාගත්ත භෝගයකින් උපයාසපයාගත්ත භෝග ගෙනල්ලා තැන්පත් කරා. අපේ ගම්වල දැකලා ඇතිනේ. තියෙන අටුව කියලා එකක්. වී බිස්ස කියලා එකක් තියෙනවා. ඒතකොට මෙන්න මේව ආරක්ෂා කරා. ආරක්ක සම්පදා බුදුහාම දේශනා කරන්නේ. ආරක්ෂාව. තමන් උපෙන්න සපේන ධනය තැන්පත් කරන්න ඕනේ නේද? ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දිවිකම්මං පයෝජේ චතුත්ථංච නිදහපේ යාපද්දාසු භවිස්සති. මිනිස්සු අස්වැන්න එකතු කරා. ඒක එකතු කරලා ගොඩ ගහගෙන කුම්හේකමට තියන් හිටියේ නෑ. ඒවා ක්‍රමානුකූලව පරිහරණය කරන සැලැස්මක්. දැන් මොකද ඊළඟ අස්වැන්න කපලා ගෙට ගන්නකම් ඒ ප්‍රමාණයට ඇති වෙන්නේ අහේනියක් නොවෙන්න අඩුපාඩුවක් නොවෙන්න තමයි මේ දේවල් ගෙවල් වල තැන්පත් කරගත්තේ. ඒ අටකොටු පිරෙනවා කියන්නේ ඒකයි. ඒ මිනිසුන්ට ලොකු මානසික පීඩනයක් තිබුණේ. දැන් අද සමාජෙ හිම නෙමෙයි. නේද? අද සමාජේ අපි ධාන්‍ය හාල් මොන හරි ගේනවා නම් ඒ දේවල් යක් කාලයකට ආපහු උපයන්න ඕන. හැබැයි අර සමාජ ක්‍රමයක් එක්ක ඊළඟට අස්වැන්න ගෙට ගන්නකම් මිනිස්සු තැම්පත් කරගන්න ක්‍රමයක් හදාගත්තා. ඒතකොට මානසික පීඩනයක් නැහැ. ආර්ථික වශයෙන් බයක් නැහැ. ඒතකොට මිනිස්සු අන්නේ විදිහට තැම්පත් කරගෙන ඒ ධනෙ භුක්ති විඳා. භෝග සුඛ. ඒ උපයාසපයාගත් ධනෙ තමනුත් භුක්ති විඳලා ඥාති මිත්‍ර අඹදරුවන් ආදීන්ටත් සපේලා සතුටටපත් වුණා. අත්ති සුඛ භෝග සුඛ. ඒව පරිභෝජනය කළා. විශේෂයෙන්ම මුල් කාලේ අපේ රටේ තිබුණේ වගාවත් අත්තම් ක්‍රමයට නේද? තමන්ගේ කුමුරේ අස්වැනු නෙලනකොට අනිත් පාර්ශවයේ ගමේ ඉන්න ඇවිල්ලා උදව් කරනවා. ඇඹුල විතරයි දුන්නේ. ආහාර පාන විතරයි සැපෙව්වේ. අනිත් අය ඒ කුඹුරට ගිහිල්ලා වැඩ කළා. ඒ කුඹුරේ අස්වැනු නෙලනකොට. ඒතකොට සහයෝගයේ මත අන්‍යෝන්‍ය
සම්බන්ධය මත තමයි කෘෂිකාර්මික ජන ජීවිතය ගොඩ නැගුණේ. ඒ ජන ජීවිතය තුළ ගවයටත් ගෞරවයක් ලැබුණා. නේද? ගව දරුවෝ, අම්බරුවෝ එහෙමනේ කිව්වේ. නේද? ඒතර ගෞරවාර්ථයකින් ගවයත් පූජනීයත්වයට ලැබලා ගෞරවයක් ලැබිලා තමයි ඒ දේ සිද්ධ වුණේ. ඒතර කෘෂි ආර්ථිකය තුළ හැමෝටම ප්‍රතිලාභයක් ලැබුණා. කුඹුරේ වැඩ කරන ගවයාගේ ඉඳලා කුඩා ළමයාගේ ඉඳලා වැඩිහිටියා දක්වා හැමෝටම ප්‍රතිලාභ බෙදලා ගියා. අඩු ගානේ හාසි පියාඹන කුරුල්ලටත් ප්‍රතිලාභ ලැබුණා. කුරුළු පාළුවෙන් යාටත් කණ්ඩ හම්බුණා. අන්න ඒ වගේ සහයෝගයේ පරිසරයත් එක්ක බෙදාගත්තු ජන ජීවිතයක් අපේ රටේ තිබුණා. අන්නේ ජන ජීවිතය තුළ මිනිස්සු අත්ති සුඛය තුළින් සතුටටපත් වෙලා භෝග සුඛයට ආවා. ඒ උපයා සපයාගත්තු භෝග තනියම භුක්ති විඳින්නේ නැහැ. පළවෙනිම අර මම පෙර සඳහන් කරා වගේ තමන් පන්සලට ගෙනිච්චා. ගිහිල්ලා බුද්ධ පූජාව විදිහට පූජා කළා. දේවාලයට නැත්නම් සංහිඳට අපේ ගමේ තිබුණ සංහිඳ කියලා. ඒ සංහිඳට ගෙනිච්චා. ගිහිල්ලා ඒ දෙවියන්ට පූජා කළා. එතනින් අතර උනේ නැහැ. පන්සලට අවශ්‍ය කොටස පන්සලට දුන්නා. ඒත් එක්කම තමන්ගේ නැති බැරි ඥාතීන් ඉන්නවනම් ඒ අයට කොටසක් වෙන් කළා. ඒ අයට දුන්නා. සමහර අය භෝග හුවමාරු කරගත්තා. දැන් සමහර විශේෂයෙන් වී වගාව හැමෝම කරත් හේන් වගාවෙන් ලබන භෝග තිබුණා. මුං, මිනේරි, තන ආදී දේවල්. ඒ වගේ භෝග වර්ග ඒ භෝග නැති අයත් එක්ක හුවමාරු කරගත්තා. දැන් තල වවපු අය මුං වවපු අයට දීලා මුං හම්බුන අනිත් අයට. අන්න භෝග හුවමාරු කරගත්තා. ඒතර ඒකත් එක්ක Tamanට අවශ්‍ය කරන කැවිලි පෙවිලි හදාගන්න අවශ්‍ය කරන දේවල් ටික ලැබුණා. ඒත් එක්කම ගමේ කම්මලත් එක්ක අලුත් අවුරුදු සම්බන්ධයක් තිබුණා. තමන්ගේ කෘෂි උපකරණ ටික උදැල්ල, කැත්ත, පොරව, දෑකැත්ත වගේ මේ උපකරණ ටික කම්මලට අරන් ගියා. කම්මලට ගිහිල්ලා ඒ දේවල් අලුත් වැඩියා කරගත්තා. කම්මල් කරුවයි. නැත්නම් අලුතෙන් තව අවශ්‍ය වෙන උපකරණ නිෂ්පාදනය කරගත්තා. නගුලාදී දේවල්. ඒතර එයාට අස්වෙන්නෙන් කොටසක් දුන්නා හැමෝම. ඒතර එයාටත් අවුරුද්ද ලැබුණා. ඒත් එක්කම අලුතෙන් ගෙදරට මැටි භාජන ටික ගෙනාවා. නැවුම් කුසුමේ උයන්ඩ. කිරි ටික උතුරවන්න. ඒතර කුඹල් කරුවෝ ළඟට ගියා. ඒ ගමේ ඉන්නෝ. ඔහුට අස්වෙන් කොටසක් දීලා එයාගෙන් ඒ නිෂ්පාදන ගත්තා. ඒතර බහඬුව මාරුව මත ගම ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණා. ගමේ අයට ඕන ටික තිබුණා. පිටින් ඇවිල්ලා විකුණුවේ රෙදිපිලි වගේ දේවල්. ඒ දේවල් මිලදී ගත්තා. මොකද අස්වැන්නින් හොඳ තෘප්තියක් මිනිස්සු ලැබුණා. කලට වෙලාවට වැසි වැස්සා. අද වැස්ස කලට වෙලාවට නොවැටුණත් පුතේ එදා කලට වෙලාවට වැස්සා. ඒ කියන්නේ අපි කිය රාජහා භවතු ධම්මිකෝ කියලා නේද? දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතුච. තීතෝ භවතු ලෝකෝච රාජහා භවතු ධම්මිකෝ. අපි පිරිත් කියනකොටත් ප්‍රාර්ථනාව ඒක කළේ. ඇයි? පිරිතේ අවසානයේට අපි කිව්වේ ප්‍රාර්ථනාවට ඒක. දේවෝ වස්සතු කාලේන. දේව කියන්නේ වෙහි වලාකුළට. වස්සතු කාලේන. සුදුසු කාලෙට වහින්න. සස්ස සම්පatti හෝතුච. සස්ස සම්පatti ඇති වෙන්න. තීතෝ භවතු ලෝකෝච රාජහා භවතු ධම්මිකෝ. රජු දෙහැමි වේවා. දේශපාලන එක්සත් බව ප්‍රාර්ථනා කරා, ආර්ථික සමෘද්ධිය අපි ප්‍රාර්ථනා කරා. ආර්ථික සමෘද්ධියත් අපිට ලැබුණා, දේශපාලන එක්සත් බවත් ලැබුණා. ඒ ලැබුණේ අර ආර්ථික රටාව අපේ ලස්සනට සතුටින් මිනිස්සු එදිනෙදා ජීවිතේ ලස්සනට ගලාගෙන යන විදිහට මිනිස්සු සැලසුම් කරලා අලුත් අවුරුද්ද සතුටින් ගත කරන පරිසරය හදාගත්තා. අත්ති සුඛ භෝග සුඛ. ඒ තමන් ලබාගත්තු භෝගය, ධනය නැත්තම් උපයා සපයාගත්තු දේ අන්‍යයන් එක බෙදා හදාගත්තා. ගමේ නැති බැරි අයට දුන්නා. පුළුන්නන්ට දුන්නා. යාචකයින්ට දුන්නා. මෙන්න මේ විදිහට ඒ දේ බෙදා හදාගත්තා. එතනින් අතර උනේ නැහැ. අලුත් අවුරුද්දේ අපි දන්න වටිනා චාරිත්‍රයක් තියෙනවා නෑගම් යනවා කියලා. ඒ චාරිත්‍රය අද විහිළුවට ලක් වුණාට අතීතේ නෑගම් යනවා කියන ලොකු වැඩපිළිවෙලක්. මොකද ගොඩක් ගම්වල තමන්ගේ ගමේම ඉන්නේ නෑයෝ සමහර විට. සමහර පිටගම් නෑයෝ ඉන්නවා. ඒක පිටගමකට යනකොට කදමලු බැඳගෙන තමයි යන්නේ. අද වගේ බිස්කට් පෙට්ටියක් අරන් යනවා නෙමෙයි. කදමලු බැඳන් යනවා කියලා කියන්නේ තමන්ට ලැබුණු අස්වැන්නෙන් කොටසක් අරගෙන, කැවිලි පෙවිලි හදාගෙන,
දරු මල්ලොත් එක්ක එක පයින් යන ගමනක් හරි ලස්සන සුන්දර ගමනක්. වෙල්ලි පැනැල්ල දිගේ වැව් තාවුළු මැද්දේ ඊටාම ලස්සන සුන්දර ගමනක්. ඒතර මේ ගමන ගිහිල්ලා ඒ ඥාතීන්ට සංග්‍රහ කරලා සාමාන්‍ය නෑගම් යනකොට වැඩිහිටියා ගෙදර තමයි යන්නේ පළවෙනියෙන්. බාලයා වැඩිහිටියා ගෙදරට. විශේෂයෙන්ම අයියාගේ ගෙදරට මල්ලි. අනිව වැඩිහිටියා ගෙදරට තමයි පළවෙනියෙන් යන්නේ. අනිව උද්ධාපචායන නේද? වැඩිහිටියන ගරු කිරීම. ඒක නෑගම් ගියා. අන්න ඒ වගේ අත්තිසුඛ භෝග සුඛ. ඒක භෝග සුඛය යටතේ අපි තියෙන කාරණා පහක්. මොනවද? පළවෙනියෙන්ම අපි අතිථි බලි ආගන්තුක සත්කාර පවත්. මොකද අපේ ආගන්තුක සත්කාරට අලුත් අවුරුද්දට ගෙදරට එනව නෑයෝ ඥාති මිත්‍ර. ඒ එන අයට සංග්‍රහ කරා බතින් බුලති. බතින් බුලති. අලුත් අවුරුද්දට ගෙදරට එන කිසි කෙනෙකුට කහට උගුරක් නොබී යවන්නේ නෑ. ඒක තමයි සම්ප්‍රදාය. අදට අපි කොයි ගෙදරට ගියත් ඇල් වතුරු වීදුරුවක් හරි දීලානේ යවන්නේ. ඒතර මේ සම්ප්‍රදාය අවිච්ඡින්න පවත්වාගෙන ආවා. රොබර්ට් නොක්ස් එදා හෙළදිව පොතේ පෙරදිග වැසියන්ගේ තිබුණු වටිනාම දෙයක් විදිහට දක්වන්නේ ආගන්තුක සත්කාරය. ඒක අපේ රට විතරක් නෙමෙයි. ජපානෙට ගියත්, චීනෙට ගියත්, ඒ ආසියාතික රටවල් වල දකින් ලැබෙන විශේෂ්ඨ ගුණයක්. ඒක ආසියාවට ඇත්තටම ආවේ බුදුදහමත් එක්ක. මොකද බුදුදහමේ අපි දන්නවා ආගන්තුක වත කියලා එකක්. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරලා තියෙන වෙනම චැප්ටර් එකක් පරිච්ඡේදයක් අපේ විනය පිටකේ තියෙන භික්ෂුන් වහන්සේලා ආගන්තුක වත. පන්සලකට ආගන්තුක ආමුදුරමක් අහම අනුගමනය කරන්න ඕන විදිහක්. අන්නේ සම්ප්‍රදාය මිනිස්සු ඉගෙන ගත්ත පන්සලේ. පන්සල තමයි බණ කිව්වේ ගමට. පන්සල තමයි ආදර්ශය දුන්නේ. අන්න ඒ විදිහ අත්තිසුඛ. ආගන්තුක සත්. අත්ති බලි කියලා නේද? ඊළඟ පුබ්බපේත බලි කියලා තිබුණා. පුබ්බපේත බලි කියලා කියන්නේ දරුවනේ මියගිය ඥාතිට පින්පෙත් අනුමෝදන් කිරීම. ඒක විශේෂයෙන් දකින්න ලැබෙන එකක්. මිය පරලෝ ගියපු අයට පින්පෙත් අනුමෝදන් කර. තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්. මේ මිය ගිහිලා කවුරු හරි පවුලේ ඉන්නවනම් අලුත් අවුරුද්දට කලින් පින්පෙත් අනුමෝදන් කරන සම්ප්‍රදායක් ගමේ තිබුණා. දානයක් මානයක් දීලා බණක් කියලා, පිරිතක් කියලා පින් අනුමෝදන් කරන සම්ප්‍රදායක් තිබුණා. අලුත් සහල් මංගල්‍යෙදිත් එයා සහල් අරන් ගිහලා ඥාතීන්ට පින් දුන්නා. මොකද අම්මා තාත්තගෙන් පරම්පරාවෙන් ලැබෙන ඉඩ කඩන් වල තමයි මිනිස්සු වගා කළේ. පරවේණි ඉඩ. එතකොට මෙන්න මේ විදිහට සැලකුවා මිය ගිය අයට සැලකුවා. ඒක බුදුහාම සිංහල සූත්‍රයේ තියෙන නේද දරුවනේ. අම්මට තාත්තට දරුවන් කළ යුතු යුතුකම් පහක්. ඒ පහෙන් අන්තිම එක කරන්න පුළුවන් මිය පරලොව ගියාමනේ. කාල කතාන අනුපදස්සා මිනිත්. මිය පරලොව ගියාම තමයි පින්පෙත් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ චාරිත්‍රය කළා. රාජබලි. රාජබලි තිබ්බා. මොනවද රාජබලි කියන්නේ? අයබදු නිසිලස ගෙව්වා. අයබදු. මිනිස්සු තමන්ට ලැබෙන අස්වැන්නින් කොටස රජයේ කොටස නිසිලස දුන්නා. අද කාලේ වගේ බදු වංචා කරේ නැහැ. ඒ නිසා රට දියුණු වුණා. දැන් මහා පරාක්‍රම බහුව රජුරුවන්ගේ කාලේ දරුවනේ සෙල්ලිපි වල තියෙන රටෙන් 6න් එකක් කා. මේ රජුරු රටෙන් 6න් එකක් කන එක. රට කනවා කියන එක නෙමෙයි. 6න් එකක් කියලා කියන රටේ අස්වැන්නෙන් 6න් කා රජුරුවන්ගේ. ඒ රජුරුවන්ගේ පරිභෝජනේ නෙමෙයි. රටේ ආර්ථිකය දියුණු කරන පොදු සමාජ සේවා වැඩවලට සමාජ සුබ සාධනයට එබෙන් කරන කොටස. ඒතර ඒ බදු කොටස මිනිස්සු ගෙව්වා. ඒතර බලන්න රාජ බලි තිබ්බා. දේවතා බලි දෙවියන්ට බලිවිලි තිබ්බා. අපි අර පෙර සඳහන් කරා ඒ ප්‍රදේශයට අරක්ගත්තු දෙවියෝ වෙන්න පුළුවන්. ඒ තමන්ගේ ගමේ වැවට අරක්ගත්තු දෙවියෝ වෙන්න පුළුවන්. මේ මිනිස්සුගේ තිබ්බ දේව සංකල්පන ඒ දේවල් වලට යම් තමන්ගේ ඉන්න යුතුයකම ඉෂ්ට කළා. මෙන්න මේ විදිහට පංච බලි පැවැත්තුවා. බලන්න එතකොට අත්තිසුඛ භෝග සුඛ. ඊළඟ වැදගත්ම එක තමයි අනන සුඛ. මිනිසු ණය උනේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ණය නැති බව සැපයක්. ණය නොගැනීම සැපයක්. ඇයි හේතුව? ණයක් ගත්තොත් ණය ගෙවන්න ඕනේ කියලා කනගාටුවෙන් ඉන්නවා. ගෙවිය යුතුයි කියලා බලාපොරොත්තු. පීඩනය ඇති වෙනවා. ඒ ගෙවා ගන්න බැරි වුණොත් ණය හිමි ඇවිල්ලා බැනුම් අහන්න වෙනවා, දෝෂාරෝපණයට ලක් වෙන සිද්ධ වෙනවා නේද? ඒක විවිධ ගැටලු වලට සමාජ ආර්ථිකමය වශයෙන් මුහුණ දෙන්න වෙනවා. අන්න ඒක මානසික අසහනයක්, පීඩනයක් නේද? අද අලුත් අවුරුද්ද ගොඩක් අය සමරන්නේ කොහොමද? ණය වෙලා.
ඒතර ඒක බුදුදහම අනුමත කරන්නේ නැහැ කිසිසේත්ම. බුදුදහම අනන සුඛය අගය කරන දහම. ණය නැති බව. අන්න ඒ සැපයක් විදිහට බුදුදහම දක්වනවා. ඒතර බුදුහාමුදුරුවෝ මේ දේශනාවල් කරන්නේ මේ සමාජයේ දිහා බලලා සමාජයේ මිනිසාගේ චර්යා සමාජයේ පැවැත්මට ණය ගැනීම තුලින් ඒ ගෙවා ගන්න බැරුව යාළු මිත්‍රකම් නැති වෙන්න පුළුවන්, ඥාති මිත්‍රකම් නැති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ දේවල් නිසා සමාජයේ යහපැවැත්මට ඒ කාරණා බලපානවා. ඒතර අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. ඒ සියලු සතුටත් එක්ක තමයි නිර්වාණය කියන සතුට ලබන්නේ. නිබ්බානම් පරම සුඛං. පරම සුවය නිවන. ඒතර නිවන කියන සැපේ ලබන්න නම් දරුවනේ අර කියන සැපයන් ටික තියෙන්න ඕන. අන්න ඒ සැපයන් එක සතුට නේද? ඒ සතුට සහිත සිත එක තමයි අපිට අපේ නිවීම හදාගන්න පුළුවන් වෙන්නේ. අලස උදාසීන කෙනෙක්ට ඒක හදාගන්න බෑ. ඒතර බුදුහාමුදුරුවෝ අපිට අන්නේ කාරණා දේශනා කරේ ඒකයි. ඒක අපි විශේෂයෙන්ම දරුවනි අපි මතක තියාගන්න ඕන කාරණයක්. අපි ගැමි සමාජයේ මෙන්න මේ දේවල් මිනිස්සු හොඳින් දැනගෙන තිබුණා. හොඳින් අධ්‍යයනය කළා. තමන්ගේ ජීවිතයත් එක්ක බද්ධ කරගත්තා. මේ දේවල් අපි හොඳට මතක තියාගන්න ඕන. ඒතර අපේ දරුවන්ට අලුත් අවුරුද්ද සම්බන්ධව ප්‍රශ්න අහනකොට අහන්නේ මේක ප්‍රායෝගික පිළිතුරු ලියන්න. මොකද අලුත් අවුරුද්දට මුහුණ නොදීපු දරුවෙක් නෑනේ. අපේ දැන් දහම් පාසලේ ඉන්න දරුවෝ බොහොමයි බෞද්ධ දරුවෝ. ඒතර අපේ බෞද්ධ දරුවෝ තමන්ගේ නිවස සම්බන්ධ කරගෙන මේ අලුත් අවුරුද්ද කියන එක සමරනවා. ඒක විවිධ විදිහට වෙන්න පුළුවන්. ඒතර දරුවනේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ මේ භෞතිකව ගොඩක් දේවල් එකතු කරගෙන කරන එකක් නෙමෙයි. විශේෂයෙන් මේක සරල ජන ජීවිතයක සතුට. මොකද බුදුහාමුදුරුවෝ අගය කරන්නේ නේද? සන්තුට්ටි පරමන්දන. නේද? සතුට පරම ධනය. ඒතර සතුට ලබා ගන්න නම් පළවෙනිම දේ තමයි සැහැල්ලු බව තියෙන්න ඕන. නේද? අල්ප කිච්ඡතා නේද? අල්ප කිච්ඡ. වැඩ අඩු බව. අල්ප ඉච්ඡතා, අල්පේච්ඡතාව නේද? මෙන්න මේ ಗುಣ සුභරතා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් අද අපේ අලුත් අවුරුද්ද එහෙම එකක්ද සුභරතාවේ තියෙනවද නැහැ? සුභරතාවේ ගිලිහිලා ගියපු පරිභෝජනවාදී ආර්ථිකයක් එක්ක ජනප්‍රිය සංස්කෘතියත් එක්ක මාධ්‍යත් එක්ක කොටගෙන අවුරුද්දක්. හැබැයි ගමත් එක්ක තිබුණු අවුරුද්ද එහෙම එකක් නෙමෙයි. ඒක සරල ජන ජීවිතේ එදිනෙදා ජන ජීවිතේ මේක පැතිකඩක්. අවුරුද්දේ මාස ගණනාවක් වෙහෙසිලා මහන්සි වෙලා කෘෂිකාර්මික ජන ජීවිතේ ජීවත් වුණු මිනිස්සු කෙටි විවේකයක් සොඳුරුව ලබනවා. වගා කරන එක පැත්තක තියලා නේද? වෙලේ ඉපනැල්ලේ සෙල්ලම් කරන කාලේ. කමත හදනවා. මොකද ගොයන් කපලා ඒ ගොයන් මඩින්නේ කමතිනේ. ඒතර මේ කමත තමයි අලුත් අවුරුද්දේ උත්සව ටික පවත්වන්නේ. ගැමි ක්‍රීඩා ටික කරන්නේ කමතේ. ඒතර කමත හැමෝම එකතු වෙන විනෝදාස්වාදයේ සපෙන තැන. අවුරුද්දට අපි දැන් දින 3-4ක් නිමාඩු තිබුණාට ගැමි ගම්මී අපේ වැව් ගම්මානවල ඇත්තෝ මේ කමතට එකතු වෙලා සති කීපයක් මේ උත්සව තියෙනවා. සොකරි නාට්‍ය වෙන්න පුළුවන්, කොහොඹායක් අංකාරිය වෙන්න පුළුවන්, පහතරට පැති වල නම් දිවොල් මඩු වෙන්න පුළුවන්. ඒ තමන්ගේ පළාතට ආවෙන්ගේ ශාන්ති කර්ම පවත්වන. ඒ ශාන්ති කර්ම වල දෙවියන් සම්බන්ධ දෙයක් තිබුණා වුණාට ඒවැ තියෙන විනෝදාස්වාදය. දැන් 18 සන්නිය වගේ එකක් ගත්තොත් ඒ සන්නි 18 හරි විනෝදජනකයිනේ. ඒ සන්නි එනවා. ඒතර ඒ සන්නිත් එක්ක සන්නි යකුමෙත් එහෙමයි වෙන්නේ. ඒක හරි ලස්සන විනෝදාත්මක වැඩසටහන. නාට්‍යමය ස්වරූපයක් තිබුණා. ඒක රංගනීය තිබුණා. හාස්‍ය තිබුණා. කුතුහලය තිබුණා. ඒතර ගැමි ජීවිතයේ මිනිස්සු හරි ලස්සනට සතුටින් ඒ කලාංගත් එක්ක එකතු වුණා. ඒකේ ගායනයේ තිබුණා. නේද? ඒතර ගමේ මිනිස්සු හරි సౌందర్యාත්මක මිනිස්සු. දැන් අද අපි ඒක કૃතිමව වෙනස් කරගෙන තියෙනවා. අද අපි අලුත් අවුරුද්ද ලබලා නේද? අපි අලුත් රැකී ආරක්ෂා සඳහා පිටත් වෙලා යනකොට කී දෙනෙක්ගේ මූණේද හිනාව තියෙන කියලා බලන්න. සතුටින් යන්නේ. ගොඩක් අය හොඳට මෙහෙම බත් වෙලා අලුත් අවුරුද්ද ගම රට පුරාම ඇවිදලා මහන්සි වෙලා නිවාඩුවත් මදි වෙලා නේද? සමහර අය තමන්ගේ අතේ තියෙන මුදල සම්පූර්ණයෙන්ම ඉවර කරගෙන තමයි
රැකී රක්ෂා ඔන්න අලුතෙන් වැඩ පටන් ගන්න. සතුටින්ද නැහැ. ඒක දියුණුවක් ඇති වෙනවද මිනිස්සෙක්ගේ? නැහැ. මොකද සතුටින් තමයි ඕනම දෙයක් ආරම්භ කරන්න ඕනේ. සතුටින් ප්‍රබෝධයෙන් දෙයක් පටන් ගත්තේ නැත්නම් ඒ දේ සාර්ථක කරන්න බෑ. ඒතර පුද්ගලයේ දියුණුවට අවශ්‍ය කරන ශක්තිය සැපෙව් අලුත් අවුරුද්ද. ඒතර ගමේ මිනිස්සු අර අලුත් අවුරුද්දේ පරණ මාස කීපේ මහන්සි වෙලා එදිනෙදා වැඩ කරලා ඒ පොඩි කෙටි කාලය විවේකීව ගත කරලා සතුටටපත් වෙලා තමයි ආයි වගාවට ගියේ. ආයි කුඹුරට බැස්සේ. ඒතර බලන්න කොතරම් ඒ සංස්කෘතියේ ගොඩ නැගුණේ මිනිසාගේ පැවැත්මටද කියලා. ශිෂ්ටාචාරයේ පැවැත්මට. දරුවෝ දන්නවා ලෝකේ ශිෂ්ටාචාර තියෙනවනේ. අපි දන්නවා දෙගම්මැදි ශිෂ්ටාචාරය තියෙනවා. නයිල් නිම්න ශිෂ්ටාචාරය තියෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. මේ ශිෂ්ටාචාර ඔක්කොම දරුවනේ ගොඩ නැගෙන ගංගාධාරව නේද? ගඟක් පදනම් කරගෙනනේ. ග්‍රීක රෝම ශිෂ්ටාචාර ගොඩ නැගෙන සාගරේ පදනම් කරගෙන. හැබැයි අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩ නැගෙන්නේ දරුවනේ ගඟක් පදනම් කරගෙන නෙමෙයි. දැන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඉන්දු ගඟ මුල් කරගෙන ඉන්දු ගඟ හරස් කරලා වතුර අරගෙන තමන්ගේ වගාව දියුණු කරලා අතිරික්ත අස්වැන්න තුලින් නිෂ්පාදනය වැඩි කරලා ඒගොල්ලෝ තමන් දියුණු නගර ක්‍රමයකට ගියා. ආර්ථික කෘෂි ආර්ථිකයේ දියුණුව තමයි ශිෂ්ටාචාරය දියුණු වෙන්නේ. ලංකාවේ අපි වැස්ස අඩුයි අපේ වියලි කලාපේ. වැස්ස වැටෙන්නේ වර්ෂ එක කාලයකට. ඒ වහින වැස්ස සීමිතයි. ඒ වැස්සත් අවිනිශ්චිතයි. එහෙනම් මේ වතුර කොහොමද එකතු කරගන්නේ කියන අදහස සංකල්පයක් විදිහට අරගෙන මහ වැව් හදන්න පටන් ගත්තා. වසභ මහරජුරුව තමයි ඒක ආරම්භ කරන්නේ. කුඩා වැව් ඊට කලින් අපේ රටේ හැදුවා. මහ වැව් හදලා මේ මහ වැව් වල වතුර ගැබඩා කරා. ඒ වැව්ත් නිකන් නෙමෙයි. මුළු වැව් ගම්මාන ඔක්කොගෙම වැව් ටික ගත්තොත් එකට එකක් වැව් සම්බන්ධ කළා. ඒවට අපි කියන වැව් එල්ලංගාව කියලා. නැත්නම් පුරාවිද්‍යාව කියන ප්‍රපතනය කියලා. මේ වැව් එල්ලංගාව කියලා එකට එකක් වැව් ඇල මාර්ග වලින් සම්බන්ධ කරලා මේ සක්‍රීය වාර ශිෂ්ටාචාරයක් ගොඩනැගුවා. එතකොට අපි වැවක් හදලා ඒ වැවේ වතුර පුරවලා ඒ වතුර තමයි අපි වගාවට ගත්තේ. ඒතර බලන්න කොච්චර දියුණු ශිෂ්ටාචාරයක් හැදුවා. ඒතර මේ ශිෂ්ටාචාරය එච්චර හදන්න මිනිස්සුන්ට කොතරම් මානසික සතුටක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ තරම් මහා ශිෂ්ටාචාරයක් හදන්න බෑනේ. පොළොන්නරු යුගයේ වෙනකොට අපේ රටේ මහා පරාක්‍රම බහුව රජු විතරක් හදපු වැව් ගාන මහා වංශ සංඛ්‍යාත් එක්ක තියෙනවා. මහා වැව් 165ක් හදනවා. කුඩා වැව් 2000 ගාණක්. ඇල මාර්ග 3000 ගාණක්. ඒක මහා වංශයේ මේ තියෙන සංඛ්‍යා අතිශෝක්ති නෙමෙයි. ඒ වැව් අදටත් වැව් 10000කට අධික ප්‍රමාණයක් අපේ වියලි කලාපේ තියෙනවා. සමහර වැව් කැලෑ වැදිලා. අදටත් අපේ රටේ බත සපයන වැව් රජවරු හදපු වැව්. ඒතොර ඒ වැව් අදටත් ක්‍රියාත්මකයි නේද? ඒතොර ඒ ශිෂ්ටාචාරයේ හැදුනේ මෙන්න මේ වගේ සිරිත් විරිත් එක්ක. සම්ප්‍රදායන් එක්ක. ඒතොර මේ සම්ප්‍රදායන් ගොඩ නැගුවේ නිකන් නෙමෙයි. මේ අලුත් අවුරුද්ද පිළිබඳ චාරිත්‍ර හැදුවේ ජන ජීවිතයත් එක්ක. එතකොට දරුවනේ සිංහල අලුත් අවුරුද්දේ පළවෙනියෙන්ම මේ බක් මහා උළෙල. බක් මහා කියලා කියන්නේ භාග්‍යවත් මාසෙනේ. බක් මහා කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ අප්‍රේල් මාසෙට නේද? ඒතර අප්‍රේල් මාසය කියලා ගත්තාම පරිසරය වෙනස් වෙලා ලබන මාසයක්. අඹ ගස්වල ගෙඩි එනවා. බොහෝ පළතුරු ගස්වල ඵල දා වෙන කාලේ. ඒත් එක්කම මල් පිපෙන කාලේ. බඹරු මීමැස්සෝ මේ මල් රොන් අරන් ගිහලා වද බඳින කාලේ. මී වදවල සුවඳ හමන කාලේ. බඹර කපන කාලේ. නේද? ඒත් එක්කම අටුකොටු පිරෙනවා. සෞභාග්‍ය ඇති වෙනවා. ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන් විදියට අපේ කුඹුරේ කමත ගොඩ නැගෙනවා. ඒක වෙනම ක්‍රීඩා පිටියක් වෙනවා. අන්න සතුට ලැබෙනවා. ඒත් එක්කම ගෙවල් දොරවල් අලුත් වෙනවා. අපේ වැව් ගම්මානවල නම් මැටි ගොම පිරියම් කරනවා කියලා කියනවා. මැටි පිරියම් කරනවා. අලුත් කරනවා පොළව. ලිප පවා අලුත් කරනවා. ඒ අලුත් කරපු ලිපේ අලුත් කරපු ගෙයි තමයි මිනිස්සු අලුත් අවුරුද්ද සමරන්නේ. ඉලුක් මානා ආදී දේවල් අලුතෙන් වහලා සෙවිලි කරනවා. ඒතර ඒ කාර්යයන් ගොඩක් අලුත් අවුරුද්දත් එක්ක වෙනවා.
ඒත් එක්කම තමන්ට පුළුවන් විදිහට මිනිස්සු අලුතෙන් ඇඳුමක් පැළඳුමක් සකස් කරගන්න. ඉස්සර ගම්වල නම් අම්මා හැම ළමෙට්ටම ඇඳුමක් මහලා දෙනවා. පුළුවන් විදිහට. අද ඒක වෙලා තියෙන්නේ අපි මේ චාරිත්‍රය වෙනස් කරගෙන අපි හිතන අලුත් අවුරුද්ද යනවා අලුතෙන් ඇඳුම් ඇඳීම කියන චාරිත්‍රය ඇවිල්ලා තියෙනවා. අලුත් අවුරුද්ද කියන අලුතෙන් ඇඳුම් අඳින උත්සවයක්. ඒ කියන්නේ අපි ඇඳුම් සාප්පු අලුත් අවුරුද්ද ලබන නොනගතේ වෙනකම් පිරීලානේ. එළියට එන්න බැරි වෙනකම් නොනගතේටවත් ඇඳුම් කඩ වහගන්න බෑ. එසෙනෙක එළියට දාගන්න බෑ. ඒ තරම් පිරෙනවා. හැබැයි මිනිස්සු හිතන්නේ මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ අලුතෙන් ඇඳුම් අඳින එකක්. හැබැයි අලුත් අවුරුද්දත් එක්ක උනේ මිනිස්සු අලුත් වුණා. ආකල්ප වලින්. අද අපි ආකල්ප පැත්තක තියලා භෞතිකව අලුත් වෙන්න උත්සාහ කරනවා. මේ වෙළඳ ආර්ථිකයත් එක්ක. විශේෂයෙන්ම මේක අපි කියන්නේ ජනප්‍රිය සංස්කෘතිය. ජනප්‍රිය සංස්කෘතියත් එක්ක අපිට පුරුදු කරනවා මෙන්න මේ ආහාරය තමයි අවුරුද්දට ගන්න ඕන. මෙන්න මේ ඇඳුම තමයි අපි අවුරුද්දට අඳින්න ඕන. මෙන්න මේ තිරරෙදි තමයි අපි අවුරුද්දට දාන්න ඕන. මෙන්න මේවා තමයි නෑගම් යනකොට අරන් යන්න ඕන ಜಾති කියලා අපිට පෙන්වනවා. දැන්වීම් කරන්නේ හරහා. ඒ දැන්වීම් කරන්නේ හරහා අපිට පෙන්වන්නේ දේ අපි හිතනවා මේක තමයි මේ අවුරුද්දට කරන්න ඕන. ඒතර අපේ මිනිස්සු ඔක්කොම මෙහෙවනවා. මොකද අපි හිතන අලුත් අවුරුද්ද ගෙනියන්න ඕන මෙන්න මේ දේවල් නෑගම් යනකොට. මෙන්න මේ දේවල් තමයි අලුත් අවුරුද්ද කන්න ඕන. මෙන්න මේ දේවල් තමයි අලුත් අවුරුද්ද අඳින්න ඕන. ඒතර මේ වෙළඳ ආර්ථිකයත් එක්ක හැදුණු අලුත් අවුරුද්ද නෙමෙයි අපේ සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඒක බක්මහේ මිනිස් සතුටින් ගත කරපු අවුරුද්ද. එතකොට බක්මහට අපි බක්මහ අකුණු කියලා තියෙනවනේ. වැස්සත් වැටෙනවා බක්මහට. හැබැයි මහවැසි නෙමෙයි. යම් තාක් දුරකට වැස්ස වැටෙනවා. දවල් කාලෙට පායනවා. හොඳට පායනවා. මොකද බක්මහ කාලෙට තමයි සූර්යයා සමකාසන්නව යන්නේ. සමකාසන්නව යන්නේ. එතකොට මේ බක්මහේ 14 15 දවස් වෙනකොට අධික රස්නයක්. හොඳට හිරු එළිය වැටෙනවා. අන්න ඒ කාලේ තමයි ක්‍රීඩා කරන්න අපේ තරුණයෝ පාවිච්චි කරන්නේ. ඒවා ජව සම්පන්න ක්‍රීඩා. දැන් පොරපෝල් ගැසීම ආදී තරුණයන් කරපු අංකෙලිය. ඒතර ඒ ක්‍රීඩාත් නිකන් නෙමෙයි ආගමික පසුබිමක් තිබුණා නේද? දැන් අංකෙලිය, හොරපෝල් ගැසීම, පොරපෝල් ගැසීම ඔය වගේ ක්‍රීඩා. දැන් කොට්ට පොර වගේ දේවල්. ඒවත් එක පත්තිනි හැදිහිල්ලත් එක්ක මේව සම්බන්ධ කරා. මොකද පත්තිනි හැදිහිල්ල ඉන්දියාවෙන් ආවට ලංකාවට ගජබහු රජුරුවන්ගේ කාලේ මේක ජන ක්‍රීඩාවත් එක්ක මිශ්‍ර වුණා. දැන් ඔලින්ද කෙලිය තමයි කාන්තාව කරන ක්‍රීඩාව. අද කාන්තාව ඔලින්ද කෙලිය දැනන් නොසිටියත් එදා ගම්මානවල මිනිස්සු මේ පංච දැමීම ඔලින්ද කෙලිය කාන්තාව කරන ගුහාශ්‍රිත ක්‍රීඩා. ගේ ඇතුළට එකතු වෙන නෑදෑ පරපුරේ අය එකට එකතු වෙලා මේ ක්‍රීඩාවේ නිරත වෙනවා. ඒක නිකන් නෙමෙයි. ඒක දෙවියන් වෙනුවෙන් කරන ක්‍රීඩාවක්. ඔලින්ද කෙලිය. ඒතේ දාදු කෙලිය. දාදු කෙලිය කියන එක දෙවියන් පවා කරා කියලා ඍග්වේදයේ තියෙනවා. ඔය කුරු පාණ්ඩව ආදී යුද්ධවලදී මහා භාරතෙහිම තියෙනවා මේ දාදු කෙලිය. එතකොට මෙන්න මේ වගේ ක්‍රීඩා. ඒව දේවත්වයත් එක්ක සංකල්ප ගොඩනගලා ඒ ක්‍රීඩාවේ ගෞරවයක් තිබුණා. මොකද මේ ක්‍රීඩාව නිකන් සිද්ධ කරන්නේ නැහැ. ඒ ක්‍රීඩාවේදී තහංචි වචන පාවිච්චි කරන්න බෑ. තහංචි වචන තියෙනවා. දැන් නම් ඕන එකක් කියවනවනේ එතන. එහෙම වල්පල් කයිවාරු ගහ කරන ක්‍රීඩා නෙමෙයි ඒවා. ඒවා ඊටාම ශික්ෂණයෙන් යුක්තව සතුටින් කෙනෙක්ට අපහාස නොවන පරිදි දෙවියන් කෙරෙහි ගෞරවයෙන් අන්න ඒ විදිහට ගෞරවාන්විතව කරන ක්‍රීඩා. අන්න එහෙම සංස්කෘතියක් තමයි මේ බක් මහ උළෙල කියලා කියන්නේ. අද බක් මහ උළෙල කියලා කිව්වහම අපි හිතන්නේ නේද? බයිසිකල් රේස් එකක් පදින එක, මැරතන් එකක් දුවන එක, දුවන මැරතන් එකට වතුර ගහන එක. ඒක තමයි අලුත් අවුරුද්ද කියලා. හැබැයි එහෙම එකක් නෙමෙයි. අපි හිතන අලුත් අවුරුද්ද වතුර බේසන් ටිකක් පුරවගෙන පාර යන බයිසිකල් වලට ගැහුවාම ඒ අලුත් අවුරුද්ද කියලා හිතනවා. හැබැයි එහෙම එකක් නෙමෙයි සිංහල අලුත් අවුරුද්දේ තිබුණේ. ඊළඟට නැකත් හෙවත් සුබ මුහූර්තය හරි වැදගත් අලුත් අවුරුද්දේ. මම පෙර සඳහන් කරා මතකයිනේ. ජ්‍යොතිෂයත් එක්ක තමයි අලුත් අවුරුද්ද සම්බන්ධ වුනේ. ජ්‍යොතිෂය වැදගත්. ඒතර මේ ජ්‍යොතිෂයේදී මේ නැකත මුල් තැන ගත්තා. මේකෙන් මේ ජ්‍යොතිෂය හොඳයි කියන එක නෙමෙයි අදහස් කරන්නේ. නිසි වෙලාවක් තුන වැඩ කරන්න. ටයිම් ටේබල් එක. කාලසටහන. දැන් අලුත් අවුරුද්දේ නැකත් නැහැනේ. එහෙම
නේද? අලුත් අවුරුදු නැකත් සීට්ටුව අරන් බැලුවාම මේ නැකත් සීට්ටුවේ එහෙම මෙහෙම නැකත් නැහැ. ඒ නැකත් තියෙන එක පිළිවෙලකට ඒක ඕඩ එකක් තියෙනවා නේද? දැන් පළවෙනියෙන්ම පරණ අවුරුද්දට නේද? නව මේ සඳ බලන පරණ අවුරුද්ද සඳ බලනවා කියලා වෙලා තියෙනවා. ඒත් එක්කම පරණ අවුරුද්ද ස්නානය කියලා තියෙනවා. ඊට පස්සේ තමයි නොනගතේ ලබන්නේ. ඒ නොනගතේ තමයි පුණ්‍ය කාලය ලබන්නේ. ඒ පුණ්‍ය කාලය තුල තමයි අපි පන්සල් යන්නේ. දෙමළ ජනතාව නම් කෝවිල් හින්දු බැතිමතුන් කෝවිල් යනවා. ඒක තමන්ගේ ආගමික මධ්‍යස්ථානෙට එකතු වෙන්න. නොනගතේ කියලා කියන්නේ නැකත් සුබ නොවන කාලය. නොනගතේ සාමාන්‍ය පැය 12ක් විතර කාලයක් ලබනවා. ඒ අර සූර්යයා රාශි 12න් අවසාන රාශියට ඇවිල්ලා, ඒ කියන්නේ මීන රාශියේ 4 වෙනි පාදයේ ඒ රේවතී නැකත 4 වෙනි පාදයට ඇවිල්ලා 4 වෙනි පාදයේ මේෂ රාශියේ පළවෙනි, ඒ කියන්නේ අස්විද නැකතේ පළවෙනි පාදයට එන අවස්ථාව. ජ්‍යොතිෂයට අනුව ඒ යන සංක්‍රාන්ති කාලේ ඉර මෙතනින් මේ පැත්තට මාරු වෙනවා. අන්නේ ඉර මාරු වෙන කාලේ අපි හඳුන්වනවා නොනගතේ කියලා. ඒ නොනගත කාලය තුල పూర్ව භාගය සහ අපර භාගය කියලා දෙකක් තියෙනවා. නොනගත කාලයේ పూర్ව භාගය කියලා කියන්නේ ඉර මේ මීනෙන් මිදිලා මේ පැත්තට එනවා. මේෂේ පැත්තට එනවා. ඒතකොට මේෂේ පැත්තට එනකොට මේ මැදට එන හරිය పూర్ව භාගය, අපර භාගය තමයි නැකත් ලබන්නේ. ඒතකොට పూర్ව භාගේ නැකත් නැහැ, අපර භාගේ නැකත් තියෙනවා. ඒතකොට අපර භාගයේ පළවෙනි ලබන නැකත තමයි අලුත් අවුරුදු ලැබීමේ නැකත. හරියටම සූර්යයා මේ මේෂෙට එන වෙලාව. එතන අලුත් අවුරුදු ලබන නැකත. ඒ නැකතර නෙමෙයි අපි ලිපගිනි මොලවන්නේ, වෙනම සුබ මුහූර්තයක් හදනවා ලිපගිනි මෙලවීමේ නැකත. අන්න එතකොට සූර්යයා අලුත් රාශියට ඇවිල්ලා. මේවා කාලමය වශයෙන්. මොකද මේ කාලේ බෙදාගත්තු ක්‍රමනේ. බටහිර ක්‍රමයට නම් දින දර්ශනය බෙදාගත්තේ යුරෝපීය ක්‍රිස්තු දේවවාදයේ මත. ඒවා අපි ක්‍රිස්තු වර්ෂ කියලා කියන්නේ. පෙරදිග තිබුණ ඊට වඩා වෙනස්. අපේ තුනේ චන්ද්‍ර වර්ෂ හා සූර්ය වර්ෂ. ඉර හඳ මුල් කරගත්තු වර්ෂ ක්‍රමය. මොකද අපේ ජන ජීවිතයේ ගොඩනැගුණේ පරිසරයත් එක්කනේ. පෙරදිග මිනිස්සු තමන්ගේ ජන ජීවිතයේදී මේ ඉර වැදගත් වුණා. කෘෂිකාර්මික ජීවිතයේදී ඉර පායන්න ඕන වැඩ කරන්න උදේට. මිනිස්සු උදේ පාන්දර නැගිට්ටි ඉර එළිය එනකොටමනේ. මිනිස්සු දන්නවා පරිසරයේ මේ ඉරත් එක්ක පරිසරය වෙනස් වෙනවා. බලන්න ඒක ඇත්තද නැද්ද කියලා. අපේ දරන බලන්න පුළුවන්. දැන් බලන්න ඉර පාන්දර වෙනකොට සැවුලන් හඬලනවා. කුකුළු කෑ ගහනවා. නේද? කුරුල්ලෝ ඇහැරිලා කිචිපිචි ගාලා උන් තමන්ගේ කැදිලි වලින් ආහාර සොයාගෙන යනවා පාන්දර වෙනකොට. වවුල්ලු කැදිලි වලට ඒගොල්ලන් ගස් වලට එනවා. නේද? ඒතකොට බලන්න පරිසරය වෙනස් මල් පිපෙන්න පටන් ගන්නවා. හිමිදිරි උදෑසන හරි අමුතුම වෙනසක් තියෙනවා. ඒක පරිසරය වෙනස් වීමක් තිබෙනවා. ඒක ඉර පායන එක වැදගත්. කෘෂිකාර්මික ජන ජීවිතේ මිනිස්සු මේක විද්‍යාවෙන් දැනගෙන හිටියේ නෑ. අපි ප්‍රභා සංශ්ලේෂණය කියන එක එකට සූර්ය එළිය ඕන ඒව මිනිස්සු විද්‍යාවෙන් දැනගෙන නොසිටියාට මේ ජීවයේ පැවැත්මට පරිසරයේ පැවැත්මට ඉර ඕනි කියන එක මිනිස්සු දැනගෙන හිටියා. ඒතර ඉර තමන්ගේ ජීවිතේ උපකාර කරන නිසා මිනිස්සු දේවත්වයක් දුන්නා. එයාට කිව්වා හිරු දෙවියෝ කියලා. අන්න. ඒතර හිරු දෙවියන් වන්දනා කරන්න පටන් ගත්තා. ඒකට අපි කියන සූර්ය නමස්කාරය. අලුත් අවුරුද්ද කියන සූර්ය මංගල්‍යය කියලා. මොකද ඉරනේ වැදගත්. ඒ වගේම සඳ. සඳත් වැදගත් වුණා. මේ අහසේ තියෙන ග්‍රහ චක්‍ර. ග්‍රහ වස්තු. මේවා මිනිස්සු විද්‍යාවෙන් පැහැදිලි කරගන්න දන්නේ නැති කාලේ මේවා දෙවියෝ කියලා තමයි සැලකුවේ. දැන් ප්‍රාථමික සමාජවල කෘෂිකාර්මික ජන ජීවිතයේ වැස්ස අත්‍යවශ්‍ය දෙයක් නේ. වහින්න ඕන. වගාව කරන්න. ඒ වහින වැස්ස වැඩියෙන් වැස්සොත් මොකද වෙන්නේ? වගාව පාළු වෙනවා. අඩුවෙන් වැස්සොත් මොකද වෙන්නේ? ඒත් වගාවට හානි වෙනවා. එහෙනම් වැස්ස අවශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕන. ඒකත් නිසි කාලයට වහින්න ඕන. ඕන නැති කාලයට වැහලා බෑනේ. එහෙනම් මිනිස්සුන්ගේ ජීවිතයේ පැවැත්මට වැස්ස වැදගත් වුණා. මිනිස්සු දැනගත්ත සමහර කාලවලට වැස්ස මාහයියෙන් වැහැලා තමන්ගේ වගාවල් සම්පූර්ණ විනාශ වෙලා යනවා. ඒකට මිනිස්සු කියනවා දෙවියෝ කෝප වෙලා කියලා. මොන දෙවියද? වැසි දෙවියෝ. ඒ මිනිස්සුන්ට වැස්ස දෙවියෙක් කියලා. ඒ කියන්නේ ඍග්වේදයේ දාන්නේ වරුණ කියලා දෙවියෙක්. වරුණ කියන්නේ වැස්සට අධිපති දෙවියෝනේ ಭಾರතේ.
ඒතර මුල් කාලේ මිනිස්සු මේවා විද්‍යාවෙන් තේරුම් ගන්න බැරිකොට මේවට දැම්ම දේවත්වයක්. දාලා මේ පරිසරයේ අංග දේවත් තියලා සැලකුවා. හැබැයි ඒ තුලින් සිද්ධ වුණ එක වැදගත් දෙයක්. මිනිස්සු පරිසරයට හානි කළේ නැහැ. ගහකට අත තිබ්බේ නැහැ. ගහක් කොළක් විනාශ කරේ නැහැ. ඇලක් දොලකට හානි කරේ නැහැ. හැබැයි විද්‍යාව දැනගන්න අපි මේ විද්‍යාව තුලින් මේ පරිසර විශාල හානියක් සිද්ධ වුණා. ඒ නිසා මොකද උනේ? ස්වභාවික පැවැත්ම පරිසරය වෙනස් වුණා. සමතුලිතතාව නැතුව ගියා. ගෝලීය උෂ්ණත්වය වැඩි වුණා. නිසිකලට වහින්න නැතුව ගියා. සියලුම දේවල් කන පිට ගැහුණා. හැබැයි මිනිස්සු මේ සුබ මූර්ත හදාගත්තේ පරිසරයත් එක්ක. එදිනෙදා ජන ජීවිතයත් එක්ක. ඒතකොට නැකත අලුත් අවුරුද්දේ වැදගත් දෙයක්. නැකතර තමයි සියල්ල සිද්ධ වුණේ. ආහාර අනුභව කරේ නැකතට. දැන් වැදගත් නැකතක් තියෙනවා අපේ දරුවෝ ලබනකම් බලාගෙන ඉන්න. නේද? වැදගත්ම ආසම නැකත මොකද්ද කියලා ඇහුවොත් දරුවන්ගෙන් කියන්නේ මොකද්ද? ආහාර අනුභව කරන නැකත. හැබැයි දරුවනේ ආහාර අනුභව කරන නැකත ආහාර අනුභවයට විතරක් නෙමෙයි. ඒකේ තියෙනවා කාරණා කීපයක්. වැඩැල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. මේක හරි වටිනා තේමාවක්. වැඩැල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. පළවෙනි තේ වැඩැල්ලීම. දැන් අපි ගොඩක් අය හිතන්නේ නැකතට දැන් රතිඤ්ඤ පත්තිරට ආහාර අනුභව කියලා ඔක්කොම මේසේ වඩලා කන්න සූදානම් වෙන එකනේ කරන්නේ. කොහොමද බඩගිනි තමයි නොනගතේ සාමාන්‍යයෙන් ගෙවල් වල කන්න දෙන්නේ නෑනේ. මොකද ඒ වෙලාවට කන්න දෙන්නේ නැත්තේ ඒ වෙලාවට කාපු එක විස වෙන්න පුළුවන්. මොකද අර නැකත් නැති හොඳ වෙලාවනේ. ඒ නිසා ඒ වෙලාවට වැඩි අම්මලා කන්න දෙන්නේ නෑ. අඩු ගානේ ගෙවල් වල සමහර නේද බැව් ගම්මාල කොහොමත් උයන්නේ සමහර අද නූතන ගෙවල් වලින් එළිය හරි මොන හරි උයලා දෙනවා. හැබැයි කොහොමවත් ගෙදර ඇතුලේ ලිප්පල උයන්නේ නෑ. මොකද ඒ වෙලාවෙන් ගින්දරෙන් වැඩ කරන එක අසුබයි. අසුබයි කියලා කියන්නේ ගින්දරේ හානි වෙන්න පුළුවන්. මොකද මේ සූර්යයා සංක්‍රාන්ති වෙන අවස්ථාව හොඳ නෑ කියන විශ්වාසය ජ්‍යොතිෂ්‍යයන්ව මිනිස්සුන්ට තිබුණා. ඒ කොහොම වුණත් විශේෂයෙන් මේ අපි ගොඩක් වෙලා නිර්ආහාරව ඉන්නවා. නේද? දැන් ඒ හේතුව මොකද? මේ ආහාර නොගෙන සිටීම තුළින් නිරෝගකමට හේතු වෙන එක ආයුර්වේදයේ දක්වලා තියෙනවා. බුදුහාමුදුරුත් ඒක දක්වලා තියෙනවා. බුදුහාමුදුරු අල්පාහාර කියලා කියන්නේ. එක වේලක් වළඳන එකේ ආනිසංස බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙනවා. බුදුහාමුදුරු වළඳන දවසට එක වේලක්. එක වේලක් වළඳන කෙනා හොඳ නිරෝගී වෙනවා. ඒක මේ ආයුර්වේදයට අනුමත කරන එක බුදුදහමෙත් අනුමත කරන එක. කොහොම වුණත් මේ පැය ගණනාවක් අපි නිර්ආහාරව ඉඳලා පළවෙනිම අපි අනුභව කරන්නේ කිරි මිශ්‍ර ආහාරයක්. ඊටාම හොඳට ගුණදායක නේද? ආහාරයක් තමයි අනුභව කරන්නේ. ඒකට තව දේවල් එකතු වෙනවා. ගිතෙල් මිශ්‍ර ආහාරයක් කියනවා නේද? විවිධ දේවල් තල මිශ්‍ර ආහාරයක් හදනවා. තල කියන්නේ ඊටාම තලවල ගුණ 89ක් තියෙන බව අට කතාවේ තියෙනවා තලවල තියෙන ගුණ. ඒතර මේ වගේ වැදගත් පෝෂදායී ආහාර වේලත් පළවෙනිම ගන්න. එතකොට දරුවනි මේ නොනගත කාලේ අපි ටිකක් විවේකීව ඉඳලා ඒ විවේකීව ඉඳලා තමයි මේ පළවෙනි වැඩ ඇල්ලීමේ නැකතෙන්නේ. ඒත් වැඩ ඇල්ලන නැකතේදී තම තමන් කරන කාර්යයට අදාළ කාර්යභාරය සිද්ධ කරනවා. අපි ගම්වල නම් කිරි ගහකට කොටනවා. ඒ කියන්නේ සුබ දෙයක් පළවෙනිම දකින්න. ගොවි මහත්තයෙක් නම් කුමුරෙන් මේ උදැල්ලෙන් යම් කාර්යයක නිරත වෙනවා. තමන් පාවිච්චි කරන උපකරණ. අපේ දරුවෝ පොතපතේ වැඩ කරන අයනේ. ඒතර ඒ නැකත හොඳයි. ඔබේ අලුත් අවුරුද්දට ඔබේ වැඩ පටන් ගන්න. හොඳ වෙලාවක්. හොඳ වෙලාවක් ලබා දෙනවා. දැන් ඔබ පරණ අවුරුද්දේ ඔබට විභාගේ ලකුණු අඩු වෙන්නේ නැති. ඔබ ජීවිතයේ යම් අරමුණක් හදාගෙන මම මෙන්න මේ ඉලක්කය මේ උදේ සඵල කරගන්නවා, සාර්ථක කරගන්නවා කියන වාර්ෂික වැඩ සැලැස්මකට එන්න ඕන තැන. ඒක පටන් ගන්න ඕන හොඳ වෙලාවක් තමයි මේ දීලා තියෙන්නේ. මේ වෙලාවට ආරම්භ කරනවා. ජීවිතේ කොයි වෙලාවෙ වැඩ පටන් ගත්තත් හොඳයි. අපේ බුදුදහම උගන්වන ආරම්භ ධාතු කියලා එකක්. ආරම්භක අවස්ථාවක් තියෙන්න ඕන. ඒතර යමක් ආරම්භ කරන ශක්තියක් ඕන. නේද? ඒකට උත්තාන සම්පදාවක් නේ. උත්තාන වීරය. යමක් ආරම්භ කිරීම. ආරම්භ ධාතු. ඊළඟ නික්කම ධාතු, පරක්කම ධාතු. මේක ආහාර සූත්‍රයේ තියෙනවා සංයුත්ත නිකායේ. ඒතකොට දරුවනේ මේ ධර්මයත් එක්ක තමයි මේව ගලප්පගෙන තිබුණේ බුදුදහම. ඒතකොට මේ නැකතට වැඩ කිරීම. ඒතකොට ආහාර අනුභවයට පෙර වැඩ අල්ලලා ගනුදෙනු කළා. මේ ගනුදෙනු කිරීම කියලා කියන්නේ තමන් උපයාසපයාගත්තු දේවල් හුවමාරු කරගන්නවා. නැත්නම් සුභවාදීව දැන් උපයාගත්තු දෙයක්
හොඳ සුබ කෙනෙක්ගෙන් තමයි ගනුදෙනු කරන්නේ. අසුබ කෙනෙක්ගෙන් නෙමෙයි. අපේ ගම්වල තිබුණා ඒ සිරිත. මෙයාගෙන් අවුරුද්දට මුලින්ම දෙයක් ගත්තොත් අවුරුද්ද හොඳයි කියලා විශ්වාසයක්. ඒක අපේ ගැමි සමාජයේ තියෙන දෙයක්. ඒවා ගමේ මිනිස්සු අතර අත්දැකීමෙන් එන දේවල්. ඒවා අපිට බැහැර කරන්න බෑ. අපි ජනශ්‍රුති කියලා වෙනම ජනශ්‍රුති විද්‍යාවක් තියෙනවා. ඒ ජනශ්‍රුති විද්‍යාව කියන්නේ ලෝක ප්‍රකට විෂයක් ඒක. ඒ විෂයට අනුව මේ දේවල් බැහැර කරන්නේ ජන සමාජයේ තියෙන. ඒ දේවල් වල කරපද්ධතියක් තිබෙනවා. ඒක කොහොම වුණත් මිනිස්සු මේ නැකතටම සුබ මුහූර්තය අගය කළා. සුබ වෙලාවට තමයි වැඩ කළේ. සුබ වෙලාවට තමයි වැඩ පටන් ගත්තේ. වැඩ අවසන් කළේ. මොකද මිනිස්සු විශ්වාසයක් තියෙනවා සුබ වෙලාවකට දෙයක් පටන් ගත්තොත් ඒක කරන්න පුළුවන්. කිරි ගහට එන්න වගේ. කියලා නේද? දැන් අපි ගෙයක් හදනකොට මුල් ගල තියන්නේ සුබ වෙලාවකටනේ. නේද? ඒ ගෙදර උළුහව් තියන්නේ සුබ වෙලාවකටනේ. ඒ ගෙට ගෙව දෙන්නේ සුබ වෙලාවකටනේ. එහෙම සම්ප්‍රදායක් තිබුණා. නැකත සුබ මුහූර්තේ වැදගත් වුණා. අපේ ජනතාව මේ සුබ වෙලාවට නැකතට වැඩ පටන් ගත්තා. ඒතර ඒ වැඩේ සැලැස්මක් තිබුණා නේද? වාර්ෂික වැඩ සැලැස්මක්. දැන් ගොවියන්ට නම් ඔක හොඳටම තිබුණා. මොකද දරුවනේ නිසි වෙලාවට කුඹුර සීසෑවේ නැත්තම්. නිසි වෙලාවට කුඹුරට බිත්තර විහි ටික ඉස්සේ නැත්තම්. නිසි වෙලාවට වැස්ස වැටෙනකොට ඔව් අසාර්ථක වෙනවා මේ දේවල් නිසි වෙලාවට කරේ නැත්තම්. ඒතර වැස්ස ලබනකොට බෝග ටික ඉහළ තියෙන්න ඕන. පායන කාලේ එනකොට බෝග අස්වැල් නෙලන්න සූදානම් වෙන්න ඕන. ඒතකොට ඒව නිසි කාලෙට කරේ නැත්තම් ඔහු අසාර්ථක වෙනවා. අසාර්ථක ගොවියෙක් වෙනවා. ඒතකොට ඔහුට ඊළඟ වසරේ හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔහුට සතුටින් තමන්ගේ ජීවිතය දිහා බලන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔහු දුකටපත් වෙනවා. අපේ ජීවිතත් ඒ වගේ. අපි නිසි කාලයට කළ යුතු කාර්ය කරේ නැත්තම් අපේ ජීවිතේත් අසාර්ථක වෙනවා. අපේ දරුවන්ට විභාගයක් තියෙනවා නම් මෙන්න මේ කාලේට විභාගය තියෙන කියලා දන්නවා. ඒතර ඒ කාලේට මෙන්න මේ විෂය නිර්දේශ අපි සම්පූර්ණ කළ යුතුයි. පාඩම් කළ යුතුයි. ඒ ටික ක්‍රමානුකූලව කරගෙන ආපු දරුවට විභාගයේදී සාර්ථක වෙනවනේ. ඔව් අසාර්ථක වෙන්නේ නැහැ. හැබැයි අන්තිම මොහොතේ ටික කරන්න හිටපු කෙනාට මොකද වෙන්නේ? ඔහු බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බැරුව යනවා. සෑම දෙයක්ම එහෙම ව්‍යාපාරයක් කරන කෙනෙක්ට ඔහු හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න නම් ඔහු නිසි වෙලාවේ නිසි තීරණේ අරගෙන නිසි තීරණේ ක්‍රියාත්මක කරන්න ඕන. ඒක නිසි වෙලාවේ ක්‍රියාත්මක නොකළොත් ඔහු අසාර්ථක වෙනවා. අන්න ඒ වගේ නිසි වෙලාවක්. ඒක තමයි නැකත කියන්නේ. නැතු මේ ජ්‍යොතිෂ්‍යන වෙලාවක් නෙමෙයි. මිනිස්සු මේ වෙලාව වෙන් කරගත්තේ වැඩේ පටන් ගන්න නිසි වෙලාවක් බැලුවා. නිසි වෙලාවට වැඩේ පටන් ගත්තා. පටන්ගෙන නිකන් හිටියේ නෑ. ඒක කන්ටිනියු කරනවා. ක්‍රමානුකූලව පවත්වාගෙන යනවා නේද? පවත්වාගෙන විපරම් කරන්න ඕන. ඒක විපරමින් පවත්වාගෙන ගියොත් තමයි අවසානයේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නැකතින් උනේ අන්නේ කාර්යභාරී. සුබ මුහූර්තය කිව්වේ එකයි. ජීවිතේ සෑම වෙලාවකම නැකතක්. හැබැයි මේ නැකත අපේ ජීවිතේ වැඩක් පටන් ගදී අලුත් අවුරුදු විශේෂයෙන්. අපේ දරුවෝ ගොඩක් අය අලුත් අවුරුද්ද නිවාඩු ඉවර කළා අපෝ පාසලට එනවා. හැබැයි මේ පාර නම් අපේ දරුවන්ට හරි වටිනවා. අපේ දරුවන්ට අලුත් අවුරුද්ද ඉවර වෙලා අලුත්ම විදියට වැඩ කරන්න ඕන. මොකද හේතුව තමන් පාසලට ගියාම අලුත් වාරයකට යන්නේ. ඒතර අලුත් වාරේ අලුතින් වැඩ පටන් ගන්න. තමන්ට ගිය වාරේ අතපසු වෙච්ච දේවල් ඒව ඉවර කරන්න. අමතක කළා දාලා ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරි හොඳින් සැලසුම් කරගන්න තමයි නව වසර ලැබන්නේ. සෑම කෙනෙක්ටම එහෙමයි. ව්‍යාපාර කරන අයට එහෙමයි, රැකී ආරක්ෂා කරන අයට එහෙමයි, ගොවිතැන් කරන අයට එහෙමයි, අපි ඉගෙන ගන්න දරුවන්ට එහෙමයි. සෑම කෙනෙක්ටම තමන්ගේ ජීවිතේ අලුත් අවස්ථාවක් ලබා දෙනවා. අලුත් මොහොතක. අන්නේ අලුත් මොහොතක අලුත් අවස්ථාව ඔබ රෝජනෙට ගන්න ඕනේ. ඒක තමයි නැකත කියන්නේ. නැකතට සුබ මුහූර්තයට වැඩ පටන් ගන්නවා කියන්නේ ඒකයි. ඊළඟට අලුත් අවුරුද්දේ තියෙන වැදගත්ම තේමාවක් තමයි දරන්නේ පවිත්‍රතාව. පිරිසිදුකම. ඒක ජීවිතේ තියෙන වැදගත් ක්වොලිටි එකක්. පෞරුෂ ලක්ෂණය. පිරිසිදුව වැඩ කරන කෙනාට පිරිසිදුව ඉන්න කෙනාගේ සාර්ථකත්වය පවතිනවා. දැන් බලන්න අපේ දරුවන් තමන්ගේම කාමරේ බලන්න පුළුවන්. තමන්ගේම කාමරේ තමන්ගේ පොත් මේසෙ පිළිවෙලට ලස්සනට තියෙන දරුවන්ගේ වැඩත් පිළිවෙලයි මනසත් පිළිවෙලයි.
කෙනෙක්ගේ මනස දරුවෙක්ගේ බලන්න පුළුවන් හොඳ තැනදී පොත් මේසෙ බැලුවා. ඒ දරුවගේ මනස ක්‍රමානුකූලව පිළිවෙලට එයා සංසුන්ව ඉන්න කෙනෙක්. මානසික ආතතියෙන් මානසික පීඩනයේ ව්‍යාකූල වෙලා ඉන්න කෙනෙක් නම් එයාගේ වැඩත් අපිළිවෙලයි. ඊපස්සේ කාමරේ දිහා බලන්න පුළුවන්. කාමලේ දරුවන්ගේ රෙදි තියලා ඇඳුම් තියලා තියෙන ඇඳුම් නමලද පිළිවෙලට ලස්සනට. නැත්නම් කීටු කූඩේ ඇඳුම් පිරීලාද? නේද? ඔබේ කසල බඳුන පිරිලේක ඉවත් කළා නැද්ද? ඔබේ වහලේ මකුන්දල් ටික කඩලාද? අන්න පිරිසිදුකම. ඒතර පවිත්‍රතාව බාහිරිනුත් ඇති වෙනවා. ඒක බාහිර පිරිසිදුකම තමයි දරුවනේ අභ්‍යන්තර පිරිසිදුකම ඇති කරන්නේ. බුදුහාමුදුරේක පෙන්නනෝනේ. අපි දැන් බෞද්ධ ධර්මයේ ඉගෙන ගන්න දරුවෝ හැටියට දන්නවා අභ්‍යන්තර පිරිසිදුකම කියන්නේ මොකද්ද? රාග, දේශ, මොහ ආදී අකුසල යටපත් කරන්න ඕනේ. ඒතර අකුසල් යටපත් කරලා අභ්‍යන්තරේ පිරිසිදුකම ඇති කරගන්න නම් පළවෙනියෙන්ම බාහිර පිරිසිදුකම තියෙන්න ඕනේ. ඒ බාහිර පිරිසිදුකම තමයි අලුත් අවුරුද්ද වෙන්නේ. අලුත් අවුරුද්දේ ගෙදර අම්මා කුස්සිය අලුත් කරනවා. අපේ දරුවෝ දැකලා ඇති. බැව් ගම්මාන වල නම් ලස්සනට දකින්න පුළුවන්. ලිප අලුතෙන් මැටි ගානවා. මැටි ගහලා අලුත් ලිපක්. අලුත් ලිපේ පළවෙනියෙන්ම අලුත් මුට්ටියක තමයි අලුත් කිරිබත උයන්නේ. බලන්න අලුත් වෙනවා කුස්සිය. පිරිසිදු වෙනවා. පවිත්‍ර වෙනවා. අපේ කුණු මුත්තා පුදනවා කියලා බැව් ගම්වල තුවා සිරිතා. ඒ අලු අන්තිම අලු ටික ඔක්කොම එකතු කරලා ගිහලා ගහක් මුල දානවා කිරි ගහක්. ඒ කුණු මුත්තා පුදනවා කියලා. ඒ වගේ චාරිත්‍ර වාර තිබුණේ අර පවිත්‍රතාවයත් එක්ක. නේද? අලුතේ ගෙතරට කොසු විදල් ටික එනවා. නේද? ඒතර මේ සෑම දෙයක්ම අලුත් වෙනවා. අලුත් ඇඳුම් පැළඳුම් අඳිනවා. වත්ත පිටිය සුද්ධ පවිත්‍ර වෙනවා. අපේ දරුවොත් අලුත් අවුරුද්දේ පොත්පත් ටික අලුතෙන් සුද්ධ පවිත්‍ර කරගෙන තමන්ගේ කාමරේ පවිත්‍ර කරගෙන මෙහිම තමයි සූදානම් වෙන්නේ. ඒතර පවිත්‍රතාවය අලුත් අවුරුද්දේ වැදගත්. ඒත් එක්කම අපේ අම්මලා දැකලා ඇති දැන් නම් ලින් නැති වුණාට සමහර අපේ ගම්වල දරුවන්ගේ ගෙවල් වල ලින් ඇති. ඒ ලින්දත් එක්ක ගනුදෙනු කරනවා. ඒතර මොනවද දාන්නේ එකට? කහ කෑල්ලක් දානවා, අඟුරු දානවා, වතු සුද්ධ මල් ටිකක් දානවා. මොනවද? පවිත්‍ර කාරක නේද? අඟුරු වලට විස බීජ නැති කිරීමේ ගුණය තියෙන. කහ වලටත් තියෙනවා. ඒතර පවිත්‍රතාවය. ඒතර අලුත් අවුරුද්ද බැඳිලා තියෙන්නේ පිරිසිදුකමත් එක්ක. පරණ අවුරුද්දට ස්නානය කරනවා කියලා චාරිත්‍රයක් තියෙනවා. නිකන් නෙමෙයිනේ. නානු ගාලා තමයි ස්නානය කරන්නේ. අලුත් අවුරුද්දට නාන වෙනම නැකතක් තියෙනවා. ඒ හිස තෙල් ගෑමේ නැකතට. ඒතර ඒකේ නිරෝගීකමත් ඇති වෙනවා. පවිත්‍රතාවය නේද? බලන්න එතකොට පවිත්‍රතාවයත් එක්ක බද්ධ වුණු උත්සවයක් තමයි අලුත් අවුරුද්ද. ඒතර පිරිසිදුකම හරිම වැදගත් තේමාවක් අලුත් අවුරුද්දේ. ඒ නිසා දරුවනේ පවිත්‍රතාවය ජීවිතේට එකතු කරගන්න ඕනේ. එතකොට අලුත් අවුරුද්දේ අලුත් අවුරුද්දට විතරක් නෙමෙයි ගෙවල් සුද්ධ කරන්නේ. තමන්ගේ කාමරේ සුද්ධ කරන්න ඕනේ. පොත් මේටි සුද්ධ කරන්න ඕනේ. ඒක ජීවිතේ තමන්ගේ සතියේට සැරයක් දවස් දෙකකට වරක් ඒක තමන් පවත්වාගෙන තමන්ගේ අපිරිසිදු ප්‍රමාණය අනුව ඒක දිගෙන් දිගටම පිරිසිදු කරාම ඇත්තටම අලුත් අවුරුද්ද වෙනකොට ගෙවල් සුද්ධ කරන්න දෙයක් නැහැ. අපේ රටේ සංස්කෘතිය වෙලා තියෙන අලුත් අවුරුද්දේ ඔක්කොම ගෙවල් සුද්ධ කරන්නේ. ඇඳයට අතු ගන්නෙත් අලුත් අවුරුද්දට. අලුත් අවුරුද්දේ ඇඳයට අතු ගන්නකොට ගෙදරම කුණු ඇඳයට තියෙනවා. නේද? කාපු රටකජු කොළ ටික මේ පොතු ටිකත් ඇඳයට. කෙහෙල් එල්ලකුත් හම්බෙන්න පුළුවන්. ඒතකොට මේ කුණු නිසි ලෙස බැහැර කරලා නැති බව. ඒවා නිසි ලෙස පිරිසිදු නොකරමුවාම තමයි එහෙම වෙන්නේ. ඒක අලුත් අවුරුද්ද ඊළඟ අවුරුද්දේ ලබනකොට අමුතුවෙන් සුද්ධ කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඔබ ඒක දිනපතා, නිතිපතා, ඔබ සතිපතා, ඔබ යම් කාලසටහනක් අනුව ඒකට කාලයක් වෙන් කරන්න ඕන. ඒතර අමුතුවෙන්ම ඔබට නිවාඩු දාලා, වරු ගණන් මහන්සි වෙලා, හති දාගෙන පණ යනකම් ගෙවල් සුද්ධ කරන්න වෙන්නේ නැහැ. ඒ පුරුද්ද බුදුදහමෙන් ආවේ. මොකද බුදුදහමේ අපිට ආවාසික වතක් තියෙනවා. ඒ වතේදී බුදුහාමුදුර අපිට පෙන්වලා තියෙන නිසි ලෙස ඒව නඩත්තු කරන්නේ කොහොමද කියන්නේ. ඒතකොට අන්නේ දේවල් අපි ඉගෙන ගන්න ඕන. මේ පවිත්‍රතාවය ඊටාම වැදගත් තේමාවක්. ඒත් එක්කම සහයෝගය අලුත් අවුරුද්දේ වැදගත් දෙයක්. සහයෝගය බලන්න. දැන් අලුත් අවුරුද්දේ දරුවනේ පවුලේ අය එකට එකතු වෙනවා. ඈත අතීතේ නම් ගමේම නෑයෝ ටික හිටියා. ඒ ගමේ නෑයෝ එකට එකතු වෙනවා. අසල්වාසීන් එකට එකතු වෙනවා. අලුත් අවුරුද්දේ හැමෝම හැමෝගෙම ගෙවල් වලට යනවා. ඒ යනකොට නිකන් හිස් අතින් යන්නේ නැහැ. කැවිලි පිඟානක් අරගෙන ඒක පිරුවටයකින් වහලා එහෙම සම්ප්‍රදායක් තිබුණා. ඒතකොට ඒ ගෙදරයි මේ ගෙදරට එනවා. අර සහයෝගයක් ඇති වෙනවා.
ඒත් එක්කම අලුත් අවුරුද්දේ ජන ක්‍රීඩා බලන්න. දැන් අද වුණත් අලුත් අවුරුදු උත්සවය සංවිධානය කරාම ඒ අලුත් අවුරුදු උත්සවේ ගමේ අය එන ඔක්කොම යාළුවෝ මිත්‍රයෝ එනවා. ගමට කොළඹ ගිහිල්ලා හිටපුවා කොළඹ හිටපුවා ගමට එනවා. ඒ පරණ යාළුවෝ හම්බ වෙනවා. යාළු මිත්‍රාදීන් එක සහයෝගය ඇති වෙනවා නේද? එතකොට ඒ සහයෝගය ගමේ දියුණුවට හේතු වෙනවා. දැන් ගොඩක් අය අලුත් අවුරුද්දේ අවුරුදු උත්සවයට ඇවිල්ලා තමයි වෙසක් එකට දන්සලක් දෙන්න කතා කරගන්නේ. එක්ක වෙසක් එකට පාර සුද්ධ කරන්න කතා කරන්නේ. ඉතින් මේ අලුත් අවුරුද්ද සහයෝගය ඇති කරන තැන. එකට එකතුලා ක්‍රීඩා කරනවා. ඒක බෙදෙන්න කරන ක්‍රීඩා නෙමෙයිනේ. අද නම් සමහර අලුත් අවුරුදු උත්සවවල ගුටි කෙලියකින් ඉවර වෙනවා. හැබැයි එදා හිම වුණේ නැහැ. සහයෝගය හරි වැදගත්. ඒතකොට එකිනෙකා අතර අන්‍යෝන්‍ය සහයෝගය ඇති වුණා ක්‍රීඩාවේ. මොකද ක්‍රීඩාවෙන් ඇති වෙන වැදගත් මානව ගුණයක් තමයි සහයෝගය. සහයෝගය. මේක ජාතීන් අතරත් ඇති වුණා. අපේ ගමේ මුස්ලිම් භක්තික කෙනෙක්, ඉස්ලාම් භක්තික කෙනෙක් ඉන්නවනම් ඒ අයට සිංහල අය ගිහිල්ලා දුන්නා. ඒ අයගේ උත්සවයට ඒගොල්ලෝ ගෙනල්ලා සිංහල අයට කැම්පින් ආනක් දුන්නා. බලන්න රාමසාන් වලට එහෙම දෙමළ අය සිංහල අය අතර මේ සහයෝගය මේ උත්සවත් එක ඇති වුණා. ගමේ අවුරුදු උත්සවයට සිංහල අය විතරක් නෙමෙයි. ඒ ගමේ ඉන්න අනිත් අයත් ඔක්කොම එකතු වුණා. එකතු වෙලා එකට වැඩ කළා. එකට ක්‍රීඩා කරනවා. අන්න බලන්න සහයෝගය ඇති වෙනවා. ඒතර මේ සහයෝගය වැදගත් වෙන රටේ දියුණුවට. ඒක ඉතා වැදගත් එකක් තමයි සහයෝගය. අනිත් එක දරුවනේ තරහ වෙච්ච අය එකතු වෙන එකක් තමයි අලුත් අවුරුද්ද. අපි හිතමු ගම්වල මේක ගොඩක් තිබෙනවා. ඉඩමට සහෝදරයෝ තරහ වෙන්න පුළුවන්. හැබැයි තරහ වෙච්ච සහෝදරයෝ අලුත් අවුරුද්දට එකතු වෙනවා. වැඩිමල් සහෝදරයා ගාවට ගිහලා බුලත් තුරුල්ලක් දීලා වැඳලා සමාව අරගෙන අලුත් අවුරුද්ද ගියම කවුරුත් ගෙදරින් එලවන්නේ නැහැ කාවත්. ජන්මාන්තර තරහකාරයෙක් වුණත් අලුත් අවුරුද්දේ ගෙදරට එනකොට එළවන සිරිතක් අපේ නැහැ. එදාට එයා යාළු වෙනවා. ඒත් අලුත් අවුරුද්ද කියන්නේ ජන්මාන්තර තරහකාරයොත් එකතු කරන්න පුළුවන් අවස්ථාවක්. ඒතර ඒ සහයෝගය ඉතාම වැදගත් වුණා මේ අලුත් අවුරුද්දේ. බලමු දරුවනේ අලුත් අවුරුද්ද ගැන ඔබට තියෙන අභ්‍යාසය. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා බුදුසමයේ බලපෑම පෙන්වා දෙන්න. බුද්ධාගම කොහොමද බලපෑවේ කියන එකයි මේකෙදි සාකච්ඡා කරන්න ඕන. බුද්ධාගම බලපාපු විදිය. දැන් අපේ දරුවෝ මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී අපේ දරුවෝ දැන් ප්‍රායෝගිකව සිංහල අලුත් අවුරුද්ද අත්විඳිනවනේ, දකින්නවනේ ජීවිතේ නේද? එතකොට දරුවනේ මේ බුදු සමය කොහොමද තියෙන්නේ කියන එක අලුත් අවුරුද්ද එක සීට්ටු ගත්තාම පේනවා. දැන් පළවෙනියෙන් මම කිව්වා අපි අලුත් සහල් මංගල්‍ය ආරම්භ වෙනවා. අද ඒක නැක සීට්ටු නැතත් ඒක සම්ප්‍රදායේ තිබුණා. අලුත් අවුරුදු මංගල්‍ය කියලා එකට කිව්වේ. විශේෂ නුවර දල්දා මාලිගාවේ අලුත් අවුරුදු මංගල්‍ය වෙනම තිබෙනවා. එතකොට පන්සලත් එක්ක එකතු වුණා. එතකොට ඒකට බුදුදහම බලපෑවා. ඊළඟ නොනගත කාලේ. නොනගත කාලේ ලැබෙන පුණ්‍ය කාලය කියලා. පුණ්‍ය කාලය. මේ පුණ්‍ය කාලේ හරි වැදගත්. මොකද මේ පුණ්‍ය කාලයේ පන්සල වැදගත් තැනක් වුණා. පුණ්‍ය කාලේ ලබනකොට පන්සලේ ඝණ්ඨානාදී ඇහුණා. ඉස්සර ගම්වලට නැකත කිව්වේ දරුවනේ පන්සලේ ඝණ්ඨාව. අද නම් මහා සද්දෙන් රතිඤ්ඤපත් වුණාට ඉස්සර ගමේ පන්සලේ ඝණ්ඨානාදී තමයි ඇහුනේ. ගමේ උසම තැන තමයි පන්සල තිබුණේ. ඒ පන්සලේ ඝණ්ඨානාදී මුළු ගමටම ඇහුණා. එතකොට පුණ්‍ය කාලේ ඝණ්ඨානාද වුණා මිනිස්සු මල් තෙල් ආදී දේවල් අරන් ගිහලා බුදුන් වැඳලා හාමුදුරුවන්ගෙන් ආශිර්වාද අරන් පිරිත් නූලක් ගැට ගහගෙන තමයි ගෙදර යන්නේ පළවෙනියෙන්ම. අතන බුදුදහම එතන තිබුණා. ඊළඟට දරුවනේ කිරි තිරිවීම. කිරි තුරවනකොට නේද? පළවෙනියෙන්ම අපේ ගෙවල් වල ගැමි ගෙවල් වල තිබුණා ගෙදර දන්න කෙනේ පිරිත් සූත්‍රයක් කියන. ලොකු පිරිත් සූත්‍ර නෙමෙයි. මිනිස්සු දන්නවා කරණීයමෙත සූත්‍රය කිව්වා. නේද? අඩු ගානේ බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන කියලා ආශිර්වාද කරගත්තා. එතන බුද්ධාගම. ඊළඟට දරුවනේ ආහාර අනුභවය නැකතට කලින් මුනි බුද්ධ පූජාව ගෙදර තිබ්බා. බුද්ධ පූජාව තියෙන වෙලාවක නම් ඒ නැකත ලබන්නේ සමහර අවුරුදු වල ඒක රාත්‍රී කාලේ ලබනවා. එහෙනම් ඒ වෙලාවට ගිලම්පස හරි පූජා කරනවා මිනිස්සු. බුද්ධ පූජාව පවත්වන්න පුළුවන් පෙරවරු කාලයක නම් අලුත් අවුරුද්ද ලබන්නේ පළවෙනි බුදුහාමුදුරුවන්ට. ඒ කිරිහාර කිරිබත් කැබැල්ලා පූජා කරලා තමයි ආරම්භ කළේ. පළවෙනිම ආහාර අනුභවය පටන් ගන්න.
ඒත් එක්කම දරුවනේ බුලත් දීලා වැඩිහිටියන්ට වඳිනවා. ඒක අපේ චාරිත්‍රයක්. අවුරුදු කෑම මේසුර පළවෙනිම ආහාර බෙදන්නේ කාටද? වැඩිහිටියන්ට. ගෙදර ආච්චි සීයා ඉන්නවනම් ඒ අයට. ඒක බුද්ධා පචායන නේද? වැඩිහිටියන්ට සැලකීම කියන කාරණේ. ඒත් එක්කම මව්පියන්ට සලකනවා. දුර බැහැර ඉන්න දරුවෝ අම්මා තාත්තා හොයාගෙන තමන්ගේ මහගෙවල් වලට එනවා. ඒක මාතා පිතු උපට්ඨාන. ඒත් එක්කම ඥාති මිත්‍රාදීන් බලන්න යනවා. ඥාතකානංච සංඝෝ. ඥාතකානංච සංඝෝ. එතකොට අන්නේ බුදුදහම හා සම්බන්ධ වෙච්ච කාරණා තිබෙනවා. මංගල සූත්‍රය ගොඩක් කාරණා අලුත් අවුරුද්දත් එක්ක සම්බන්ධ. අපේ දරුවන්ට පුළුවන් මංගල සූත්‍රය අරගෙන බලන්න. මේ මංගල කරුණු මොනවද අලුත් අවුරුද්දේ තියෙන්නේ? මේ දේවල් මේකට එකතු කරගන්න ඕනේ. මේ ප්‍රශ්නේ උත්තර ලියනකොට. ඥාතකානංච සංඝෝ දානංච ධම්මචරියාච නේද? ඒ වගේ දේවල් මේකට එකතු කරගන්න. ඒත් එක්කම නෑගම් යනවා. ඥාති සංග්‍රහය නේද? ඒක ඥාතකානංච සංඝෝ. මේ යන්නේ දේවල් මේකට එකතු කරන්න. ඒතර පුණ්‍ය කාලය ඥාති සංග්‍රහ කිරීම. අන්තිමට වැදගත් නැකතක් එනවා. හිස තෙල් ගෑමේ නැකත. හිස තෙල් ගෑමේ නැකත අද නම් සලකන්නේ නැති වුණාට එදා ගැමි ගෙවල් වල හරියටම සලකුණ නැකත හිස තෙල් ගෑමේ නැකත. මොකද අපේ ගැමි සමාජයේ තිබුණ සම්ප්‍රදාය දීර්ඝායුෂ බව යහපත් දෙයක් විදිහට සැලකුවා. නිරෝගී සම්පත්තිය. ඒතර අලුත් අවුරුද්දේ හිසට ඒ ආදී පත්‍ර තියලා මොකද නැකත අනුව දරුවනේ හිසට තියෙන පත්‍රය සහ පාදයට තියෙන පත්‍රය වෙනස් වෙනවා. හිසට තියන්නේ එදාට ඒ දිනයට අයිති ග්‍රහයට අයිති වෘක්ෂයේ ගසේ පත්‍රය. පයට තියන්නේ ඊට පෙර දිනයේ ග්‍රහයට අයිති පත්‍රය. ඒතර ග්‍රහයන් එක්ක සම්බන්ධ වුණු කාරණයක් එතන තිබෙනවා. ඊට අදාළ නානු තමයි සකස් කරලා ඖෂධීය නානු, ඖෂධීය තෙල් හිසේ ගන්නලා අවුරුදු 120ට 220ක් ආයු භෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ බව. ඒක නිකන් නෙමෙයි නිරෝගී සම්පත්තියත් එක්ක. ඉස්සර අපේ වැඩිහිටියා අවුරුදු 100 පන්නලා ජීවත් වුණානේ. ඉතින් මිනිස්සු අතර විශ්වාසයක් තිබුණා මේ නැකතට හිස තෙල් ගාන එක හරි වැදගත්. අදටත් මේ චාරිත්‍රයේ ගමේ පන්සල නැත්තම් ගමේ වෙද මහත්තයා පන්සල වැදගත් වුණා. පන්සලට ලොකු හාමුදුරුවෝ තමයි හිස තෙල් ගාන්නේ. ගමේ කාගේ. ඒක ගමේ කාටත් හොඳ පුරුද්දක් තිබුණා ගමේ ලොකු හාමුදුරන්ට කියලා හිස තෙල් ගා ගන්න පුරුද්ද. ඒක ඉතා වැදගත් චාරිත්‍රයේ සැලකුවා. අද නම් හිස තෙල් ගාන්න එක තියෙන ඔක්කොම බුදියන. මොකද අර දවස් ටිකේ මහන්සි වෙලා නේද? හිස තෙල් ගාන්න එකට රචින්ජපත් වෙන්නෙත් නෑ නේද? ඒ නැකත නොතකන තැනට ඇවිල්ලා තියෙන. හැබැයි එදා ගැමි සමාජයේ වැදගත්ම නැකත තමයි හිස තෙල් ගෑමේ නැකත. අපි තෙල් මංගල්‍ය කියලා කියන තෙල් ගාන නැකත. ඒක අද නම් ලංකාවේ රාජ්‍ය උත්සවයක් විදිහට පවත්වන ඉතාම වැදගත් උත්සවයක්. ඒතකොට මේ උත්සවයත් එක්ක තමයි රැකී ආරක්ෂා සඳහා පිටත් යාම කියන එක පවත්වන්නේ. ඒතකොට මෙන්න මේ විදිහේ බුදුදහම මේක තුල තිබුණා. අන්න ඒ ටික දරුවෝ එකතු කරලා මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕන. ඒතකොට සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා බුදුදහම කොයි විදිහටද බලපෑවේ කියන එක ඔතනදී මතු කරලා ගන්න ඕන. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. සිංහල අලුත් අවුරුද්ද සමාජ ප්‍රගමණයට හේතු වන ආකාරය පැහැදිලි කරන්න. සිංහල අවුරුද්ද සමාජ ප්‍රගමණයට. අද මේක වෙන දෘෂ්ටි කෝණකින් අවුරුද්ද දිහා බලන්නේ. සමාජ ප්‍රගමණයට. සමාජී දියුණුවට මේක බලපානවද? එහෙනම් කොහොමද? කොයි ආකාරයටද? අර අලුත් අවුරුද්දේදී අපි අලුත් අදහස් එක්ක දියුණු වෙන්න ඕන. ඒක පළවෙනි දේ. මිනිසා හදා රට හදමු කියන සංකල්පය තමයි මඩියේ අපේ මහානායක හාමුදුරුවෝ සඳහන් කළේ. මඩියේ පඤ්ඤාසී මහානායක හාමුදුරුවෝ. මිනිසා හදා රට හදමු. ඒතර එක් එක් පුද්ගලයා හැදෙන්න අවශ්‍ය කරන ශක්තිය අලුත් අවුරුද්දේ ලැබෙනවා. Taman දෛනික කාලසටහනක් හදාගෙන වාර්ෂික සැලැස්මක් හදාගෙන ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන අලුත් තැනක් අලුත් අවුරුද්ද. ජීවිතේ මොන අඩුපාඩු වුණත් වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු ඉවත් කරලා තමන්ගේ ජීවිතයේ ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ගන්න පුළුවන් තැන. මේකට අපි කියනවා සිංහාවලෝකණයෙන් බලන. බුදුහාමුදුරු බුද්ධාන් හරියට වැදගත් තැන. සිංහාවලෝකණය. සිංහයා බලන්නේ කොහොමද? සිංහයා තමන්ගේ පිටිපස්ස හැරිලා බලන මුළු ඇඟම හරවන්නේ නැහැ. හිස විතරේ හරවලා බලන එක සිංහාවලෝකණය. ඊට නාගාවලෝකණය. නාගයා බලන්නේ කොහොමද? මුළු ඇඟම හරවලා තමයි නාගයා බලන්නේ. බුදුවරු බලන්නේ සිංහාවලෝකණය. බුදුහාමුදුරු නාගාවලෝකණයෙන් බලපු අවස්ථාවක් තියෙනවා. සිංහාවලෝකණයෙන් බලලා
ඒ අඩුපාඩු ජීවිතේ මොනවද උනේ? ඒ දේවල් බැහැර කරලා. අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන ගමනක් සිංහාවලෝකණයෙන් ගොඩනගා ගන්න ඕන. බුදුදහමේ කියන්නේ නූපන් කුසල් ඉපදවන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ වෙච්ච අඩුපාඩු හරි ගස්සලා නේද? අලුතෙන් යහපත් දේවල් කරන්න ඕන. තමන්ගේ ජීවිතයට යහපතක් වෙනදී. තමන්ටත් අනුන්ටත් කියන දෙපාර්ශ්වයටම යහපතක් වෙනදී. අන්න මේ දේවල් කරන්න. ඒකට අවශ්‍ය කරන ශක්තිය අලුත් අවුරුද්දේ අලුතෙන් ලැබෙනවා. අපි ඉගෙන ගන්න දරුවෝ නම් ඔබ හොඳ ඉලක්කයක් හදාගන්න. මම කවදාද මෙන්න මේ තැනට යනවා. මම රටේ මෙහිම ව්‍යාපාරිකයෙක් වෙනවා. මම මෙහෙම වෘත්තිකයෙක් වෙනවා. මම මේ වගේ දෙයක් රටට අලුතෙන් හදනවා. මම මෙහෙම විද්‍යාඥයෙක් වෙනවා. මේ වගේ සමාජ උපදේශකයෙක් වෙනවා. මෙන්න මේ වගේ ඔබට ජීවිත ඉලක්ක. ඔබ මම හොඳ ගොවියෙක් වෙනවා. මේ රටට බත සපයන හොඳ නේද? ලෝක ප්‍රමාණය නේද? ගොවියෙක් වෙනවා. අන්න ඒ වගේ තමන්ගේ ජීවිත ඉලක්කයක් හදාගෙන ඒකට අවශ්‍ය කරන ශක්තිය වැඩපිළිවෙල ආරම්භ කරන දවස බවට මේක පත් කරගත්තොත් ඒක සමාජ ප්‍රගමනයට හේතු වෙනවා. ඒ අනුව තමයි මේ චාරිත්‍ර ධර්ම හැදුනේ. සහයෝගය නේද? අපි කාටවත් බෑ සහයෝගයෙන් තොරව වැඩ කරන්න. ගෙදරක නම් අම්මා තාත්තා දරුවෝ සහයෝගයෙන් ඉන්න ඕනේ. එතකොට ගෙදරක් බබලන්නේ. ගමේ නම් ගමේ මිනිස්සු සහයෝගයෙන් ඉන්න ඕනේ. එතකොට ගම බබලන්නේ. රටක් නම් රටේ මිනිස්සු සහයෝගයෙන් ඉන්න ඕනේ. එතකොට රට බබලන්නේ. රටක් දියුණු වෙන්නේ නේද? එතකොට සහයෝගය අන්‍යෝන්‍ය වශයෙන් අවශ්‍යයි. මොකද මිනිසා කියන සත්වයා තනියම ජීවත් වෙන්න පුළුවන් සතෙක් නෙමෙයිනේ. ඔහු එක්කිනෙකා මත යැපෙනවා. දැන් අපේ දරුවෝ ඇඳගෙන ඉන්න ඇඳුම කවුද හැදුවේ කියලා දන්නේ නැහැනේ. ඕකේ රෙදි තව රටක කෙනෙක් හදුවා වෙන්න පුළුවන්. ඕකේ කපු තව රටක කෙනෙක් හැදුවා වෙන්න පුළුවන්. ඕකේ නූල් එකතු කරලා මැහුවේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අන්තිමට ඇඳුම අඳින තැනට එනකන් කී දෙනෙක්ගේ කාර්යභාරයක ප්‍රතිඵලයක්ද? ඒතර බලන්න මිනිසා කියන සත්වයාගේ පැවැත්මට විශාල සමස්ත සමාජයක් දායක වෙනවා. ඒතර මේ සමාජයේ කාර්යභාරයක් අපිට තියෙනවා. ඒතර මේ සමාජීය ප්‍රගමණයට මේ අලුත් අවුරුද්ද අපි පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ කාරණා ටික ඔබ එකතු කරලා මේ ප්‍රශ්නවලට උත්තර ලියනකොට දුවේ පුතේ ප්‍රායෝගික උත්තර ඔබ හිතලා ඔබේ චින්තනයත් එක්ක ලියන්න ඕන. අපේ අවසාන ශ්‍රේණියේ දරුවෝ කියලා කියන්නේ අවුරුදු 16ට වැඩි යමක් හිතන්න පුළුවන් අලුත් චින්තනයක් ගොඩනගන්න පුළුවන් දරු පිරිසක්. ඉතින් අපි මේ දහම් පාසලේදී අපි ඔබට මේ උගන්වන්නේ මේ පොතේම තියෙන කාරණේ වන පොත් කරලා උත්තර ලියන ගිරා සම්ප්‍රදායක් නෙමෙයි. ඔබ අලුතෙන් හිතලා රටට අලුතෙන් දෙයක් ඔබ අලුතෙන් හිතලා රටට අලුතෙන් දෙයක් එකතු කරන්න පුළුවන්. මේ රටේ දියුණුවට වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන එක තමයි මේක අපේ බලාපොරොත්තුව. ඔබ අලුතෙන් හිතලා අලුතෙන් යමක් රටට දායාද කරන්න පුළුවන් වෙන එක තමයි මෙතනදී අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දරුවනේ සිංහල අලුත් අවුරුද්දට මේ සමාජ ප්‍රගමණයට මේ සිංහල අලුත් අවුරුද්ද හේතු වෙන්නේ කොහොමද කියලා ඔබ පිළිතුරක් ලියන්න ඕන. අභ්‍යාස ඔබ ගෙදරදී කරන්න ඕන මේ පිළිතුරු සපයන්න මේ ප්‍රශ්න දෙක. එහෙමනම් දරුවනේ බලමු අපි අද සාකච්ඡා කරපු පාඩමේ සාරාංශය. අද මොනවද සාකච්ඡා කළේ? මේ පාඩමට අදාළ. සිංහල අලුත් අවුරුද්ද වල සිරිත් පිරිත් වලදී අපි බක් මහා උලෙල කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා. භාග්‍යවත් මාසයේ යහපත්ව වැඩ කරන්නේ කොහොමද? සිංහල අලුත් අවුරුද්ද වැදගත්ම දෙයක් තමයි නැකත් හා සුබ මුහුර්ත. ඒක නැකත වැදගත් උනේ කොහොමද කියන එක අපි ඉගෙන ගත්තා. ඊළඟට දරුවනේ පවිත්‍රතාව, පිරිසිදුකම පිළිබඳ අපි කතා කරා. සහයෝගය ඔන්න ඔය කාරණා ටික තමයි අපි සාකච්ඡා කළේ. එහෙමනම් දරුවනේ මේ පාඩම ඔබ හොඳින් ධාරණය කරගන්න මතක තබා ගන්න. අපේ දරුවන් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී දහම් පාසල් අධ්‍යාපනය.